අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි බ්‍රහස්පතින්දා ඉශනවනේ සතිපතා පවත්වන ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අබුත්වා භික්ඛවේ භික්ඛසි භික්ඛූ නහි බුත්වාන භික්ඛසි බුත්වාන භික්ඛු භික්ඛස් භික්ඛසු මාතං කාලෝ පච්චගාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සමිද්දි සූත්‍රයේ ඒ ආරම්භක ගාතාව ඉති ආරම්භක ගාතාවට බොහොම ලස්සන නිදානයක් ලස්සන පසුබිමක් තියෙනවා ඒක බොහොම ඕජා සම්පන්නයි බොහොම රසවත් හැබැයි ගැඹුරු සංවේගයකුත් තියෙනවා. මේ සමිද්දි තමයි මේ කතාවේ කතානායක. ඉතින් මේ භික්ෂුන් වහන්සේ නමක් ඒ භික්ෂුන් වහන්සේ පිළිබඳව මගදී අපිට තවිස්සර ලැබෙනවා. අපි දැනට හිතාගනිමු තරුණ භික්ෂුවක් කියලා. ඉතින් මේ භික්ෂුව කවුරුත් එන්න කලින් තපෝදාන දියට යනවා. මේ පම්පාතු කරනවායි කියලා කියන්නේ අතපය සෝදාගන්න. ඉතින් තපෝදානදී කියලා කියන්නේ ඊටාත්ම කාර්යබහුල තැනක් උණුදිය උල්පතක් ගලන දොලක්. ඉතින් රජකානුවරට වන්දනාවි ගිය කට්ටිය අත නෑර යන තැනක්. ඉතින් ඒක මේ මිනිසුන්ගේ පිරලා තියෙන. සමහර වෙලාවට ඒකට කිට්ටු වෙන්න බැරි නිසා ඒ උණුදිය උල්පතේ වතුර ප්ලාස්ටික් බෝතල් වල දාලා විකුණනවා සමහරලාට. ඒකෙන් අරගෙන. ඒ තරම මේක මේ ඉතිහාසගත තැනක්. ඉතින් ඒකේ හරි ගොඩක් සංස්කෘතික ලක්ෂණ තියෙනවා. ඒ කවුරුත් අත ගාපුන නැති තැන් වලට ඉහළටම එනවා බ්‍රාහ්මණ පවුල් වල කට්ටිය. යන්න බෑ එන කන්දේ. ඉතින් ඒක 4 දිනක් මැස්සක් හදාගෙන ඒක උඩ තියාන කුලකාන්තාවන් උස්සගෙන යනවා නාවන්න. ඊට පස්සේ ඒ කුල පිළිවෙලට ඇවිල්ලා දැන් ඔය පල්ලෙහා සාමාන්‍ය වීදිය මට්ටමේ පොළොව මට්ටමට එනකොට බොහොම මේ අඩු කුලයේ අයට තමයි ඒ නාන පොට්ටවල් සකස් කරලා තියෙන්නේ. ඒ වතුර හැබැයි මතු පිටින් නෙවෙයි ගලන්නේ. කලලා ආය පොළොවට බී ගන්නවා බොටලු අස්සෙන් ආයතරකින් ආය මතු වෙනවා ආය එනවා. ඉතින් ඕන කෙනෙකුට ඕන කුලයක් මලයක් ඕනේ ભેදයක් හදා ගන්න පුළුවන්. ඉතින් මමත් යනකොට පැවිදි වෙලා අලුත් වගේ. එච්චරම මට දැනුමත් තේරුමක් තිබුණේ නෑ. මමත් අර සෙනගස්සේ රිංගුවා. රිංගනට ඔක්කොමලා බොහොම මේ නරක විදිහට කෑ ගහලා මට කිව්වා යන්න එපා කියලා. මට තේරෙන්නේ නෑ. ඒ භාෂාවෙන් කතා කරන බලනකොට ඒක ස්ත්‍රීන් සඳහා වෙන් වෙච්ච තැන. GNT එකක් ගෑනු නාන තැන් කියලා දෙන්නේ. GNT එක. ඉතින් එතකොටම ගයිඩ් දුවගෙන ඇවිල්ලා මාව අතින් ඇදගෙන ගිහිල්ලා එහා පැත්තට යන ගියා PNT එකට. පිරිමිනාන තැනකට. ඉතින් ඒ තරම්ම කාර්යබහුල මේ සමිද්ද ස්වාමීන් වහන්සේ යන්නේ ඉර නගින්න කලින්. රෑම ගිහිල්ලා උදේ රැයින් පම්පහසු කරලා අත්පය වේලෙන්න අඳනේ විතරක් ඇඳගෙන ඉන්නවා. ඒ කියන්නේ තරුණ භික්ෂුවක් ඒ මේ තමන්ගේ කය ඊ타ත්ම යොබ්බණය සහිත ඒ කය හෙලිකරමින් සෙනග නැතනක ඉන්න වෙලාවක එතෙන්ට මේ ආසේ කලු කරගත්ත දෙවි කෙනෙක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේට මේ ගාතාව කියනවා. අබුත්වා භික්ඛසු භික්ඛාසු භික්ඛු මේ ඔබතුමා මේ අබුත්වා භික්ඛසි මේ කාමසප විඳින්න නැතුව මේ පිටිසුගා වඩින භික්ඛුවක් නබුත්වාන භික්ඛසි යමක් කාලා බීලා එහෙම නැත්නම් මේ සැප විඳලා නෙවෙයි මේ මහාන ජීවිතය කරන්නේ නැත්නම් පිටිසිගා වඩින්නේ කියන එක දේවතාවා කියනවා. ඒකලා කියනවා බුත්වාන බික්කු බික්කසු. මේ කාලා බීලා
මානකම් කරපන්. හොඳට නිකන් සාමාන්‍ය කාමසප කියන එක තමයි මෙතන මේ බුත්වාන කියන අදහසින් සඳහන් කරලා තියෙන්නේ. මා තං කාලෝ උපච්චකා අනේ ඔබ තරණ වයස නිකම්ම කැලේට ගතුණු වේවා. නිකන් වයසට මේ කැලේට නාකි නොවේවා. මේක මේ භික්ෂුවකට හිතක්සුව කැමැති දේවතාවෙක් වශයෙන් පෙනී ඉඳලා කරන ගාථා. ඒක තමයි මේ නිදානේ වශයෙන් පෙන්න නැත්නම් පසුබිම වශයෙන් පෙන්නන්නේ. ඉතින් එතකොට මේ සමිද්දි කියන ස්වාමීන් වහන්සේ තරුණයි දහර කාලේ මහානකමටත් ඒ වගේ. එච්චර මේ ගොඩක් මහානකමෙන් තල තුනා වෙලා නැහැ. ඒ කියන්නේ තාම කුඩා වයසේ පැවිදිච්ච කෙනෙකුත් නෙවෙයි. පැවිද්දට සිවුරට එච්චරම වයසක කෙනෙක් නෙවෙයි. ඒ ශාන්ති කියනවා කාලෝ කාලං වෝහං නජානාමි. ඔය කියන කාලේ ඇත්තටම මට තේරෙන්නේ නැහැ. ඡන්නෝ කාලං නදිස්සති. මේ කාලේ කියන එක වැහිලා තියෙන්නේ. ඇහැට කනට නාසයට දිවට කයට හිතට කාලේ කියන එක අහුවෙන්නේ නැහැ. වැහිලා තියෙන්නේ. තස්මා අබුත්වා බික්ඛාමි. මේ නිසා මම මේ කාමසප නොවින්ද පිටිසිකා වෙන්නවා. අහෝ කාලයේ මා ඉක්ම නොයාවා කියන අදහසෙන්. නැත්නම් පැදුරට නාකි නොවේවා. එහෙම නැත්නම් නිකම්ම මම නිකන් චින්න කොච්චංග පංජරේ කිව්වා වගේ මාළුන තැනක läගගෙන ඉන්න නාකි වෙච්ච කොස්වාලීනියෙක් වගේ ජීවිතේ නිකන් නැති නාස්ති නොවේවා කියලා මම මේ මහානකම් කරනවා. මේ කාම සැපේ පිටිපස්සේ ලවන්නේ නැහැ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ මේ උත්තරය අපි විග්‍රහ කරලා ගනිමු. නමුත් ඒ దేవතාවා ඒ ශාන්සර කරුණු දක්වනවා. මේ ස්වාමීන්ට දීපුත්‍රේ හරි වැරදි පැත්තක තියේදී කරුණු දක්වනවා. ධාරෝතු අම්බිකෝ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊටාම තරුණ වයසේ ඒ වගේම පබ්බජිතා සුසු කාලං කේසං පැවිදිලා තියෙන බොහොම තරුණ කාලේ තාම කෙස් කළු පාටයි. කියන්නේ භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ. භද්‍ර වූ යෞවනේ ගත කරන්නේ. කියන්නේ හොඳටම මේ ඉඳුරන් පිනවිලා තියෙන වෙලාවක් භද්‍ර යෞවනේ ගත කරන්නේ පඨමේන වයසෝ. ජීවිතේ 3 වයසක් දක්වනවා. පඨම වයස, මධ්‍යම වයස, පච්චම වයස කියලා. ඒකේ ප්‍රථම වයසේ ගත කරන්නේ අනිකීලතාවී කාමේසු. ඔබ වහන්සේ මේ කාම සැපේ කියන එක දන්නේ නැහැ. ඔබ ඒකේ පීනලා නැහැ. ඒකේ රස විඳලා නැහැ. නැත්නම් මේ ඉඳුරම් පිනවීම පිළිබඳව එච්චර දක්ෂයෙක් නෙවෙයි. ඒකයි ඔබ වහන්සේ මේ කතා කරන්නේ බුංජ බික්කු මානුසකස්කාමි. මානුසකාමි. මේ මිනිස්යාට තියෙන සුවිශේෂී අනෙක් සත්තුන්ට වැඩිය හුත්තට සැලසුම් කරලා කාමයේ බුද්ධ විඳින්න පුළුවන්. ඒකයි මිනිස්සු ගෙවල් හදාගන්නේ, වෙනම ගෑණියක් ගන්නේ, කාම සූත්‍ර හදාරන්නේ. ඔය මොකක්වත් සත්තුන්ට නැහැ. සත්තුන්ට අහුවෙච්ච වෙලාවේ ඒ කාම සේවනයේ කරා ඒක එච්චරම ඔය මේ පාටි තමා කරන්න දෙයක් ඇත්තේ නැහැ ඒගොල්ලන්ට. මනුස්සයාගේ මුළු සભ્યත්වෙම හැදිලා තියෙන්නේ. නැත්නම් මුළු ශිෂ්ටාචාරෙම හැදිලා තියෙන්නේ මේ කාමයේ නිසිසේ රුසිසේ බෙදාගෙන khණ්ඩයි. ඒ නිසා මේ මානුෂකේ කාමේ මා සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුදාවි. මේ දැන් බුද්ධ විඳින පුළුවන් සාන්දෘෂ්ටික වූ මේ කාමේ තබා මේ කාලික වූ එහෙම නැත්නම් මේ මත්තර හම්බෙනා කියන නිවනට බොරුවට නටන්න එපා. මේ වර්තමානයේ තියෙන දේ හොඳට කාලා බීලා කරන්න කියලා. ඉතින් ඒක දිහා බලනකොට මේ සාමාන්‍ය ලෝකයා අපිට දෙන්නේ උපදේශය තමයි. අපිට කියන්නේ මේ පැවිදිච්ච යත්තන්. යත්තන් කතා කරලා කියනවා පිස්සුද? ඇයි ඔහොම මේ සමාජයට ප්‍රොටෙස්ට් කරන්නේ? ඇයි මේ සමාජයට විරුද්ධව යන්නේ? මේ සමාජයේ ඉඳගෙනම මේක බෙදාගෙන හදාගෙන කන ගමන්ම සයිඩ් එකෙන් නිවන් යන්න බැරිද කියලා. මේන් ජොබ් එක පවුල් කන ගමන් මේ සයිඩ් එකේ නිවන් පාරක් දාගන්න බැරිද කියලා ඔච්චර තමයි අද මේ කාම ලෝකේ අහන ප්‍රශ්නේ. ඉතින් ඒකෙදී හැම සංඥාම අසරණ වෙලා. සංඥාට දෙන්න උත්තරයක් නැහැ. ඒ මොකද හේතුව සංඥාට මේ සාන්දෘෂ්ටික සහ කාලික දෙක තේරුම් අරගෙන නැහැ. ඒක නිසා ගිහියා තර්කෙනුත් ක්‍රියාකාරකමෙනුත් කාමෙනුත් දිනනවා. ඉතින් භික්ෂුව හැම පැත්තෙම පෙරදිලා ඉස නිකන් කන වැඳුම් ගෑණියක් වාගේ දීගේ කැඩිච්ච කෙනෙක් වාගේ
මහානකම් කරනවා. ඉතින් පොතත් කියනවා, බණත් කියනවා, බණ වගේ මොනවදොත් කියනවා. හැබැයි එහෙම මේ අර ගිය දාන බෝලෙට බැට් කරගන්න බෑ. බෝල නොදා ඉන්නවනම් හොඳයි කියලා හිතනවා. ක්‍රිකට් ගහන්න ඕනේ හැබැයි බෝල දාන්න බෑ. දානවනම් මට සෙන්චරියක් ගහන්න පුළුවන් විදිහ හොඳ බෝල ටිකක් දාපන් කියලා තමයි මේ සංඝයා ඉල්ලන්නේ. එතකොට මේ දෙයියත් ඉන්නේ ඔය අපේ කාලිනේ ගිහියන්ගේ පැත්තේ තමයි. ඉතින් ඒ දෙයියෝ කියන්නේ කිසියෙත්ම නරකක්වත් නපුරක්වත් මේ අද්දිනින්ද බැරි සාන්දෘෂ්ටික නොවන දෙයක් නෙවෙයි. ඉතින් ඒක තේරුම් ගන්නගෙන මහානකමට මේක ආභරණයක් කරගෙන මේකට අනුග්‍රහ කරන්න ඕන නිසා වෙන්න ඇති ආනන්ද ස්වාමීන් වහන්සේ මේක ත්‍රිපිටකයට දාන්න ඇත්තේ. ඇත්තටම දාන්න ගොඩක් කරුණු තියෙනවා. මේ සමිද්දි කියන ස්වාමීන් වහන්සේ පිළිබඳව ත්‍රිපිටකයේ එකම ස්වාමීන් වහන්සේත් කියන දන්නේ කීප පොලක සඳහන් වෙලා තියෙනවා. සමිද්දි සූත්‍රය ආදී වශයෙන් වල. ඉතින් මේකෙදී මේ දේවතාවෙක් ඇවිල්ලා මේ කියන කතාවත් එතකොට මේ භික්ෂුවක් සමිද්දි කියනවා වගේ සමිද්දි කියන නමෙන් අඳුනනා වගේ තරුණ භික්ෂුවක් පැවිදි වෙලා නොබෝ කලකින් ඉන්න කෙනෙකුට එහෙම දඟපන්දුවක් දැම්මට පස්සේ බැට් කරගන්න බැරි නම් එයා කොහොමද භික්ෂුකම ආරක්ෂා කරන්නේ? කොහොමද ශාසනය ආරක්ෂා කරන්නේ? කොහොමද මේ ප්‍රශ්න අහන කෙනාට සෑහෙන උත්තරයක් දෙන්න බෑ. මේ ස්වාමීන් වහන්සේ තමන් දන්න ප්‍රදේශෙ මේ නාන්න ගිහිල්ලා මේ නාන්න තොට්ටිය හම්බෙච්ච දෙයියෙකුට මේ බණ කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා ඒ තමයි තේරෙන ටිකේ කාලිකයන් හිටව සම්දිතිකන් අනුදහවාමි. මම මේ කාලිකේ අතහැරලා සන්තුෂ්ටිකේ තමයි මේ අනුදාහන කරන්නේ. මම දැන් මෙතන ඉන්නේ වර්තමාන මොහොතේ. ඔය කියන නිවන දකින්න මේ ඊගා මෛත්‍රී බුදුහමර යන්න හදන කාලයක් නෙමෙයි. ඒකෙන් තමයි මේ දෙයියෝ ගහන්නේ අපිට. ඔබ මේ මතු බුදු වෙන බුදුහාමතුරු වෙනුවෙන් මේ නිකන් දුක් විඳින්නේ. මේ සාන්තුෂ්ටික වශයෙන් මොකද්ද උඹට තියෙන්නේ? එහෙම නැත්නම් සාමාන්‍ය ඵල මොනවද හම්බෙලා තියෙන්නේ? ශ්‍රමණ ඵල කියලා මොනවද තියෙන්නේ? සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ පැවිද්දක් වෙනකොට පැවිදිකමේම රහත් වෙන්න නෙවෙයි. බණ භාවනාවල නෙවෙයි පැවිද්දම සැපයක්. ඉතින් ඒක දැනගෙන නැතුව නැත්නම් ඒක බුද්ධි විඳලා නැතුව ඒක රංකිරිකට ගාවන්න නැතුව ඔය ගිහියෝ දාන දඟ බෝල වලට බැට් කරන්න ගියොත් මේ සතිය දන්නේ නැතුව මම දැන් මෙතන දන්නේ නැතුව සාන්දෘෂ්ටික දන්නේ නැතුව ඉතින් පරාදයි. ගිහියෝ වශයෙන් අබෞද්ධ වෙන්න පුළුවන් බෞද්ධ වෙන්න පුළුවන් ඇත්තටම න්‍යාය පත්‍රයක් ඇතුව හිඩන් කරිකියුලම් එකක් තියාගෙන අපිට මේ විශේෂ නිර්දේශ දෙනවා වෙන්න පුළුවන්. ඒ වෙනත් ඇත්තට මේ අහිංසකව manussකමෙන් ඇවිල්ලා හදා බෙදා ගන්න වෙන්න පුළුවන්. එතකොට මේ සරුවච්චන් වහන්සේ දීපු ධර්මයේ තියෙන සංඝයා විසින් දත යුතු සිල් රකින්නන් විසින් දත යුතු මේ සාන්දෘෂ්ටික කාලික දන්නේ නැත්නම් අපි දෙන දේ නිකන් හපලා විසි කරපු උද්දණ්ඩක් වගේ කිසි රසයක් නැහැ. ඒ රසයේ තියෙන්න නම් මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගතිය. නිකන් ධර්මයේ තියෙන පළවෙනි ගුණය අපි යම් ප්‍රමාණයට අත්දකලා තියෙනවා. ඇත්තටම ඒක කියනවා අටුවා වුණත් පිළිගන්නවා. ඒක හොඳටම අත්දකින්න රහත් වෙන්න ඕනේ. ඒක හරි. ඊටත් වැඩිය හොඳට ඒක යම් ප්‍රමාණයකට බුද්ධ විඥාති පසේ බුදුරජාන් වහන්සේ. ඊටත් එහා ඒක සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක් අත්දකිනවා. මේ දෙයියන්ටත් යමක් කියන්න පුළුවන් සම්මා සම්බුදුරජාන් වහන්සේට. මේ දැනටමත් ජීවිතේ පූජා කරලා භද්‍ර යවවන වයසේ මහානදම් පුරන සමිද්දි ස්වාමීන්සරත් යමක් කියන්න පුළුවන් සරුවචාන්සේට. මේ බණහන අපටත් කියන්න පුළුවන් සරුවචාන්හන්සේට. පසේ බුදුරජාණන් වහන්සේ ඉක්මවල ගිහිල්ලා ප්‍රකාශ කිරීමේ ශක්තියකුත් තියෙනවා. ඒ වගේම ප්‍රකාශ කිරීමේ ශක්තිය ඇති සීල රහතන් වහන්සේලාට වැඩිය ඒ යමක් කියා දීමේ මුල ආදී කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ තියෙන නිසා ආනන්ද වගේ ස්වාමීන් වහන්සේලමක් මේ වයිතින් ත්‍රිපිටකේ දාලා අපිට කියලා දෙනවා මෙන්න මෙහෙමයි මහානකම එහෙම නැත්නම් මේකයි භික්ෂුත්වය මේකයි සංසාරේ බය කියන්නේ මෙන්න මේකයි සංසාරේ බයෙන්ට ගැලවීමට කටයුතු කරනවා කියන්නේ ඒක මේ දෙඤ්ඤන් සල්ලියක් නෙවෙයි මේ දැන් තියෙන එකක් මේ අස්පනා අපිට තියෙන එකක් ඉතින් ඒක මේ ඉස්සරහට දාගෙන පස්සට දාගෙන අර ළඟ තියෙන්නේ අතෙන් හම්බෙන්නේ මෙතෙන්දී හම්බෙන්නේ කියලා ඒ වගේ ලයිස්ට්ුවක් තිබිච්ච ලෝකයක තමයි මම ඉපදුනේ 52 ඊට පස්සේ 56 දී ඒක තහවුරු කරා දැන් නම් බෑ දැන් කරන්න බෑ ඒක මෛත්‍රී බුද්ධ ශාසනය තමයි කරන්න තියෙන්නේ කරනවා නම් එහෙනම් පැවිදි වෙන්න ඕනේ අරණ්‍යගත වෙන්න ඕනේ ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ 100ක් සිල් තියෙන්න ඕනේ
ඒකට බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති යෝයිමා මරණසති චතුරාර්යක්ඛා බික්ඛු භාවේය සීලවා. ඉතින් කියලා කියනවා ඔය භාවනා කරන්න ඉස්සෙල්ලා බුද්ධානුස්සතිය කියලා පැමිණෙන්න ඕනේ. මෛත්‍රී කියලා පැමිණෙන්න ඕනේ. මරණානුස්සතිය අසුබ ඊට පස්සේ සීලේ කියලා පැමිණෙන්න. ඊට පස්සේ තමයි භාවනා කරන්න. උඹලා මේ මොනවද කරන්නේ? උඹලා බුදුහාමරගේ ගුණ වඩන්නෙත් නැහැ. මේ චතුරාර්යක්ඛ භාවනා කරන්නෙත් නැහැ. මෛත්‍රී කියන එක පලාතක නැහැ. අසුබ භාවනාවක් ඇත්තෙත් නැහැ. මරණානුස්සතියත් නැහැ. සීලෙත් නැහැ. මහා ලෝකෙට භාවනාව ගන්නන්න හදනවා. මහා ලෝකෙට භාවනා කරන්න හදනවා කියලා මට මම අනුපුරුමේ යන්න ගන්න ගියා ස්වාමීන් වහන්සේ පුදුම ආදරෙන් මට කිව්වා එන්න ගහල්ලට මං කියලා දෙන්නම් කියලා. මේ ලොකු සාංශිකා මම ඉන්නකොට. ඒ සාංශි ලොකු සාංශිට දෙයියන්ට බ්‍රහ්මයන්ට වගේ සලකනවා. මමත් ලොකු ස්වාමීන් වහන්සේගේ අන්තේවාසිකයා. කියන ධම්මජීව වැඩේ හරියන්නේ නැහැ. බොහෝ දැනටම ත්‍රිපිටකය කියවන්න පටන් ඕක හරියන්නේ. කෝක හරියන්නේ. උඹ මයි ළඟට එන්න ඕනේ. ඇවිල්ලිවල මේ අටුවාව තේරුම් අරගෙන ඔහොම භාවනා කරන්න බෑ. භාවනා කරන ක්‍රමයක් තියෙනවා. ඒ සාංශ වරින් වර එනවා මේ අපේ ලොකු සාංශ වන්දනා කරා. පුදුම ගෞරවයක් තිබ්බා. නැත්තම් මම බුරුම යන ගානේ අයියා. ওই 13 කුටියේ නතර වෙන්න දෙන්නේ. ඒ සක්මනේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ කියන්න පටන් ගත්තාම ආරණ්‍ය ඔක්කොම බුද්ධානුස්සතිය කරන්නේ. ඒ තරම්ම ඒක ගාථාව සජ්ජාන කරන තව මට ඒකවත් ඉවර කරගන්න බැරි වුණානේ. මේ බුද්ධානුස්සතිය ඊට පස්සේ මෛත්‍රී නා ටිකක් අඩුයි සංසිකා කේන් තියනවා. ඒ අසුබ සත්‍ය මම ඉව මුකුත් නැතුව උඹලා මේ භාවනා කරන්න හදනවා. ලොකු සංසිත ඇහෙන්න නෙවෙයි කියන්නේ. අද මේ සමිද්දි ස්වාමීන්සට දෙයියෝ ඇවිල්ලා කියන බුදුහාමුදුරුවෝ පොඩ්ඩක් එහා පැත්තේ ඉන්නේ. වේලුවනරා. ඉන්නකොට ඇවිල්ලා කියන්නේ මේ හාමුදුරුවෝ කොටු කරලා. මේ හාමුදුරන්ට හැඟුම් පහළ වෙච්ච වෙලාව තමන්ගේ තරුණ කය දැකපු වෙලාව, නාපු වෙලාව. ඇත්ති ත්‍රිපිට මේ තිවුර දෙවුර ඇඳලා වහලා නැති වෙලාව. මේ වෙලාවට තමයි දෙයියෝ පේන්නේ. ඉතින් මේ පේන්නේ තමන්ගේම හිතද නැත්නම් ඇත්තටම සම්මුති දෙවි කෙනෙක්ද නැත්නම් තමන්ටම තමන්ගේ කාමයේ විසිච්ච වෙලාවක්ද කියලා ගත්තොත් සයිකියාට්‍රික් කෙනෙක් කියාවි. ඒක තමන්ගේ ඇඳුම හොඳට ඇඳගෙන සෙනගක් අද ඉන්නකොට කාමේ ඉන්නේ නැහැ. එන්න බෑනේ සෙනගට පේනවනේ. දැන් තපෝදාවනේ ඇඳුම් ගලවලා නාලා මේ අන්දනයක් විතරක් වගේ ඇඳගෙන ඉන්නකොට අර ශරීරේ පේනකොට තමයි දෙයියොත් ඇවිල්ලා තට්ටුව දාන්නේ. ඉතින් මේක දෙයියෙක්ද? එහෙම නැත්නම් තමන්ගේම පබැඳුමක්ද? එහෙම නැත්නම් තමන්ගේම ගෙත්තමක්ද කියන එක ඒ සයිකියාට්‍රි පැත්තේ කියන්නේ දෙයියෝ කතාවක් නෙවෙයි. අපිට ඒක වෙන්නේ අපි මේ தත්ත්වයටපත් වුනොත්, අපි මේ තනිකර වාතාවරණයකටපත් වුනොත් අපිට කාමයේ විශ්සෙනවා. අපිට ද්වේෂය විශ්සෙනවා. එතකොට කියන්නේ මොකද්ද? මේ කාමයට ආරූඪ වෙච්ච දෙවි කෙනෙක් ඇවිල්ලා ආවේශ වෙනවා අපිට. ද්වේෂයට ආරූඪ වෙච්ච දෙවි කෙනෙක් ආවේශ වෙනවා අපිට. හුණියම් කරනවා. ඒ ඔක්කොම වෙන්නේ ඒ පරිසරයේ. ඉතින් මේක සයිකියාට්‍රික් පැත්තෙන් විස්තර කරන්නත් බටහිර මානසිකත්වයට ඉඩ තියෙනවා. ඒ වගේම දෙයියෝ යක්ෂයෝ පේතයෝ භූතයෝ කියන කතාවටත් ඉඩ තියෙනවා. ඒ වගේ මේ කාමයේ ඇවිස්සෙන්න පසුබිමක් අවශ්‍යයි. ඒකත් තියෙනවා. නමුත් මෙතන මේ ඒ සියල්ලම වෙලත් ඒ සමිද්දි ස්වාමීන්ට කාමයේ විශ්ලා නැහැ. කාමයේ විශ්ෙන්නේ නැති වෙන්නේ හේතුව මේ දෙයියෝ පැමිණීම නිසා දෙයියන් ඉදිරිපිට උත්තර දෙන්න ගිහිල්ලා බුදුරජාණන්ගේ පැත්ත ගන්නයි. දෙයියන්ට තේත්තු කරලා දෙන්න ඕනේ. එතකොට ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ සමිද්දි ස්වාමීන් සඳහන් කරනවා කාලිකං හිට්වා සම්දිත්තං අනුදාවා. මම ওই කියන විදිහ අනාගතයේ සැප වෙනුවෙන් වර්තමානයේ කැප කරනවා නෙවෙයි. අනාගතයේ සැප අයින් කළා දාලා වර්තමානයේ සාන්දෘෂ්ටික වශයෙන් ගත කරන්න. අර දෙයියෝ කියන වචන වලට මේ පන් කරනවා. එහෙම නැත්නම් ප්‍රාසය දනවන විදිහට කාලිකං හිට්වා සම්දිත්තිකං අනුදාවා. මේ සාන්දෘෂ්ටික වශයෙන් මම මේ දැන් මෙතන සාන්දෘෂ්ටි කියලා කියන්නේ අස්පනා අපිට. සාන්දෘෂ්ටික වාදේ තමයි බටහිර දර්ශනයේ අන්තිමටම ඉහළට ගිය එක. එක්සිස්ටෙන්ෂලිසම් කියලා කියන්නේ. එක්සිස්ටෙන්ෂලිසම් පරණ කතන්දරකයි කතන්දරත් නැහැ. අනාගතයේ පිළිසලදුමක් නැහැ. වර්තමානයේට ওই දර්ශනයයි ওই ආගමයි දෙයයන් ආසේ ඔක්කොම මේ පැවැත්මට කොහොමද බලපාන්නේ කියන එක තමයි. ඒක තමයි සාමාන්‍ය දර්ශන පොත්වල එක්සිස්ටෙන්ෂලිසම් තමයි සාන්දෘෂ්ටික වාදය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ එක්සිස්ටෙන්ෂලිස්ට් පොත් ටික බටේර මානසික විද්‍යාවේ ඒ වගේ 6 දෙනෙක් විතර වගේ මම දන්නේ මම කියවන දේවල් වල හැටියට 6 දෙනෙක් විතර වගේ ඔය එක්සිස්ටෙන්ෂලිසම් නිකන්
පොත් වශයෙන් ඉදිරිපත් කරා. ඒක ඊටාම තදින් ආශ්‍රය කළ තිබුණා ඥානවීර ස්වාමීන් වහන්සේ. බුත්තල හිටපු. බුන්දල. ඒ ස්වාමීන් වහන්සේ ඒකයි බුද්ධ ආගමෙන් සම්පූර්ණ ආලෝකයක් ලැබලා ඔය ක්ලියර් ඉන් ද පාත් ඒ වගේ පොත් ටික ලියන්න පටන් ගත්තා. පස්සේ ඒ ශාන්ති අභාග්‍ය සම්පන්න විදියට සියජීනාසික නැති කරගත්තා. නමුත් ඒ ලේඛන තියෙනවා. ඒ ලේඛන සෑහෙන පිරිසකට විශේෂයෙන්ම බටහිරට ඉංග්‍රීසියෙන් බුද්ධ ආගම යෑමට ගොඩාක් හේතු වුණා. ඒ එක්සිස්ටෙන්ෂලිසම් වල සෑහෙන ආభాසයක් ඥානানন্দ ස්වාමීන්ට ලැබිලා තියෙනවා. ඒ ස්වාමීන් ලියන Clear in the Path පොතයි 6 existentialist philosophers කියන පොතයි concept and reality පොතයි. ඒ පොත කියනකොට තේනවා මේ දර්ශන විද්‍යාව පැත්තෙන් බටහිර ලෝකයේ මේ සාන්දෘෂ්ටිකවාදය නැත්නම් existentialism ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. ඉතින් එහෙම කිව්වට ඒකේ එච්චරම ලොකු පරිණාමයක් දිනුවක් පේන්නේ නැහැ. ඒ existentialistලා 6 දෙනාගෙන් 3 දෙනෙක් තාම දෙයියෝ අදහන. existentialism කියලා වර්තමානයේ පිළිබඳව දර්ශනවත පහල කරාට තාම පරණ ඇදහිල්ලකුත් තියෙනවා. ඉතින් එතකොට පේනවා මේ මිනිස්සුયો මේ Tamange අර පැහැවපු දේ තමයි කියව ඉන්නේ කියලා. නමුත් ඒක ඥාන වීරහමතුරු ඊට වෙඩි ටිකක් ජීවිතයට සම්බන්ධ කරලා පැවිද්දෙක් වශයෙන් හමුදාවේ සේවයෙන් අයින් වෙලා ලංකාවට ඇවිල්ලා ඥානමෝලි ඥාන වීර කියන ස්වාංශලා දෙනමම ලංකාවේ ශාසනයට ගොඩක් උදව් කරපු දෙනවක්. ඥානමෝලි හමුදුර විසුද්ධි මාර්ගයේ ඉංග්‍රීසියට දැම්මා. විමුක්ති මාර්ගයත් මං හිතන්නේ හොඳට අදහරලා තියෙනවා. ඒතකොට ඥාන දීප හමුදුරෝ ඥාන වීර හමුදුරෝ භාවනාව විතරයි. ඒ දෙනමගෙන් ඥානানন্দ ස්වාමීන් ගාවට යනකොට විසුද්ධි මාර්ගයේ හෝ ඥානමෝලි ස්වාමීන් වහන්සේගේ පරිවර්තන පැත්තට වඩා ඥානানন্দ කියන ස්වාමීන් වහන්සේ නැඹුරු වෙලා තියෙන්නේ ඥාන වීර ස්වාමීන්ට. හැබැයි මේ ඇහුවාම කිව්ව පිළිගත්තේ නැහැ. නෑ මං ඒක බලලා නෙවෙයි ලිව්වේ කියලා. කෙසේ නමුත් මේ ඥාන වීර ස්වාමීන් වහන්සේ විවෘත කරන ලද විශාල දොර වෙනුවට ඥානানন্দ ස්වාමීන් වහන්සේ ථේරවාදයේ කියන කවුලුව විතරක් විවෘත කරා. ජනේලෙ විතරක් විවෘත කළා කිව්වා මෙන්න මේ ටිකේ යන්න. ඒතකොට ඒක හරියටම අපේ මේ ථේරවාදයට ගැලපෙනවා. අරකේ තියෙන සම්පූර්ණ විවෘත භාවයක් කියලා මේක බොහොම ලස්සන විදියට මේ සාන්දෘෂ්ටික වගේ වචනවලට ථේරවාදී අර්ථකථනයක් දීමේ ඥානানন্দ ස්වාමීන් යුග මෙහෙවරක් කරා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ සමිද්ධි සූත්‍රයේට දීපු අර්ථකථන අපේ නිවනේ නිවීමේ දේශනාවලියේ තියෙනවා. ඒක කියවනකොට මට මතකයි මම සජීවීව අහගෙන හිටියා කියලා මට හිතෙනවා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ කුටියට ගිහිල්ලා ඒ බණ කියන්නේ ඉස්සල් දීපු කෙටි සටහන් මට දීලා කිව්වා මෙන්න මෙහෙම තියෙන කියලා. මට ඒකට පළවෙනි වතාවට තමයි මම අහන්නේ. පළවෙනි වතාවට තමයි මේ වගේ ගැඹුරක් තියෙන බව දාන්නේ. පළවෙනි වතාවට තමයි මේ සාන්දෘෂ්ටි කියලා කියන්නේ හැන්දාවට ගිහිල්ලා මල් පූජා කරලා කියන ගාතාව නෙවෙයි. ගාතාවට එහා ගිය මොකද්ද එකක් මේකේ තියෙනවා ආදී කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ ඒක විසින් මේක විස්තර කරන ගතිය මේ අස්පනා පිට දැන් බුද්ධ විඳිනවා කියන කතාව. එතකොට අර බුද්ධානුස්සති මෙච්චාච මරණං අසුබස්සති කියන විදිහට ධම්මානුපස්සනාවේ ওই ගාත ටික සජ්ජායනා කරලා ගිහිල්ලා මං දැන් අද දවසේ බුද්ධා මේ භාවනා කෙරුවා කියන එක නෙවෙයි. එහාට අපි කැඳවගෙන ගියා. ආනන්ද සාංශය අපිව කැඳවගෙන ගියා. ඒ කැඳවගෙන යනකොට මේ සාන්දෘෂ්ටික කියන පදවල අර්ථ විස්තර කරා කාලං කියන්නේ කාලය කියන එකට තේරෙන්නේ ඒක හැංගිලා තියෙන්නේ. අපි මේ කාලය නෙවෙයි හොයන්නේ. ඒක හොඳට මතක තියාගෙන ඉන්න. මේ කාලයේ හෙවීම හරහා අකාලයට යන්න හදන්නේ. අකාලිකයට. අපි මේ හැප්පෙන ආනාපානයේ ස්පර්ශයේ බලලා හැප්පෙන්නේ නැති තැන අල්ලන්න හදන්නේ. ඉතින් උංගව දෙනෙක් හිතනවා මේ හැප්පෙන දේ අල්ලගෙන ඉඳලා ඇති වැඩේ මොකද්ද කියලා. ඒක ලියවලා කනගාටු වෙනවා මට හැප්පෙන දේ තේරෙන්නේ නැහැ කියලා. හැප්පෙන දේ තේරෙන තාක්කල් භාවනාවේ ආයන්න විතරයි. ඒ හැප්පෙන දේ හරහා හැප්පෙන්නේ නැති දෙයට යනවනේ. එහෙම නැත්නම් නිමිත්ත හරහා අනිමිත්තට යනවනේ. සීමා මරියාදාවල් ඇති දේ හරහා සීමාව නැති තැනට යනවනේ. ඉතින් ඒ දේ සීමාව නැති තැනින් පටන් ගන්නත් බෑ අනිමිත්තෙන් පටන් ගන්නත් බෑ. නිමිත්ත දැනගෙන නිමිත්ත නිෂේධණයෙන් අනිමිත්තට යන්න ඕනේ. සීමාවල් දැනගෙන සීමාවල් ඉක්මවීමෙන් සීමා අතික්‍රාන්තේ කරන්න ඕනේ. කාලය කියන එක අල්ලන්න බැරි බව හැබෑව. කාලයේ දැනගෙන අරමුණේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියලා දැනගෙන කාලයට අහුවෙන්නේ තැනක් තියෙන අකාලික තැනක්. ඒක ඩයිනමයිට් ඒක ඉලෙක්ට්‍රික්
සාන්දෘෂ්ටිකයි. එතෙන්ද යනකොට කොච්චර සාන්දෘෂ්ටික වෙනවද කියනවනම් මිනිස්සයා හොල්මන් වෙනවා. මිනිස්සයා අංජබජල් වෙනවා. ඉතින් මේ කවුද මේ කේන්ජාජි මහත්තයා the theory of knowledge early Buddhist thought of the theory of knowledge කියන පොතේ ලියලා තියෙනවා. ඒ බ්‍රාහ්මණ පොතක ලියලා තියෙනවා මිනිස්සයා ප්‍රත්‍යක්ෂයට ගිය ගමන් දෙයියෝ අංජබජල් වෙනවා. ඒ දෙයියෙ තමයි මේ. මිනිස්සයා වර්තමානයේ හිත පවත්තන හැම වෙලාවෙම දෙයයන්ට දේවාධිකාරිය පවත්තන්න බෑ. දෙයයන්ට දේවාසනේ ඉන්න බෑ. ඒ පඬපුල් ආසනේ රත් වෙනවා. දෙයියෝ උඩ යනවා. දෙයියෝ අපිව රජ කරවන්නේ අපි පරොක්කාවේ ඉන්න තාක්කල් තමයි. අපි ඒකලෝ මේකදෝ අරකලු මේකලු අතීතලු අනාගතලු අරයලු මෙයාලු කියලා මේ බයිලා කියන තාක්කල් දෙයියෝ අපිට වැඩිය ලොකුයි. අපි ප්‍රත්‍යක්ෂයේ ඉන්න තාක්කල් දෙයියන්ට අපේ පරොක්කාවක් වෙනවා. අපි පරොක්කාවේ ඉන්න තරම් දෙයියෝ අපිට ප්‍රත්‍යක්ෂයක් වෙනවා. ඉතින් එහෙම අංජබජල් වෙච්ච දෙවි කෙනෙක් තමයි මේ ඇවිල්ලා කතා කරන්නේ. අනේ මෙච්චර මේ විඳින්න පුළුවන් තරුණ සැප විඳිද්දී මොකද්ද මේ කරන වැඩේ? කාලා බීලා කරන දෙයක් කරපන්කෝ. අපේ අම්මත් මේ සමිද්ධා හාමුදුරන්ගේ නියුන් සහෝදරියක් වගේ මට පේන්නේ. ඔය ටික ඔහොමම කිව්වා. හැබැයි මෙච්චර දක්ෂව කියන්න අම්මට තේරුනේ නැහැ. වචන ගොඩක් පාවිච්චි කරා. අනේ මට නම් තේරෙන්නේ නැහැ. උඹ ඔය රැට නොකා ඉඳලා කරන හැටි වැඩි නම් මට හිතට හරිය නැහැ. රැට කන්න නැතුව හිටපුවාම ඊලන්දාරිගේ ගේ කුරුල්ලගේ තරම් මස් දී වෙනවලු. ඒක අම්මට හරි කැතයි. අම්මලා එහෙම කැමති නැහැ. ඉතින් මේ ඥාන දර්ශන ස්වාමීන් වහන්සේ ග්‍රීක ජාතිකෙක් වශයෙන් පැවිදි වුණාට පස්සේ ඒ අම්මට ඒක කියාගන්න විදියක් නැහැ. අම්මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. මේ ලොකු සාංශ මේ කාමරේ ඉඳදී අම්මා අතෙන්ට ඇවිල්ලා ලොකු සාංශේ නොදකින් කියලා අතන ඉඳලා අඬා ගිහිල්ලා තියෙනවා. මේ අපේ පුතාව නැති කරපු මේ මහාන නොදකින් තාත්තා ඇවිල්ලා තියෙනවා කොහොම හරි වන්දනා කරන්න කොහොමඩක්වත් පිළිගන්න බෑ කිව්වලු. බොයි කරන වැඩේ කොහොමඩක්වත් පිළිගන්න බෑ. කරුණු තුනක්. එකක් බොයි නොකානබේ ගත කරන හිඟන්නේක් කිවීම වශයෙන් මගේ සංස්කෘතිය හැටියට තාත්තා වශයෙන් මට බැනුන මිනිස්සු බයින. උඹට කණ්ඩ දෙන්න බැරි නිසා. උඹ හිඟා කනවයි කියලා. දෙක උඹ මේ මොකද්ද බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් පිටිපස්සේ ගිය නිසා මැරුණාට පස්සේ මට පල්ලියේ වල්ලන්න තැනක්වත් දෙන්නේ නැහැ. තුන්වෙනි එක අපේ එකේ හැටියට ඒ තියෙන ග්‍රීක දර්ශනයේ හැටියට මෙහෙම දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මට මගේ දර්ශනේ පාවා දෙන්න බෑ. කාරණා තුන නිසා මම උඹව අනුමත කරන්නේ. පස්සේ මේ ස්වාමීන් වහන්සේ මරි වැඩ කරනවානේ. මරි වැඩ කරලා ඔය තනි වේල වළඳලා වහලයක් යට නැතුව ඉඳලා ගස් යට ඉඳලා අන්තිමට කොඳු යට පෙළ රබර් වගේ වෙන්න පටන් ගත්තා. ඔලු කෙලින් උස ගන්න බැරුව ගියා. ඒ තියෙද්දි කාගෙන ගියා. ගිහිල්ලා අන්තිමට වෙදකමට ගියාට පස්සේ කිව්වා කොඳු යට පොළවල තියෙන කැල්සියම් උත් දී වෙලා තියෙන කියලා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීච්චෙත් එක්කම ඔය පාක් රෝඩ් එකේ ඉඳගෙන උපස්ථාන ගොඩක් කරලා ඒ කියන්නේ ආයශරයක් ඇඟ හදාගන්න කරගෙන යන වෙලාවේදී ඒ දුක්ඛිත தත්ත්වය යටතේදී තාත්තා හිතුවා මම දැන් දිනුම් මකට කිව්වා කීප දේ ඇහුවේ නැහැ දැන් ඕන් තරුණ වයසේදීම ඇඟ ඔක්කොම දුර්ල කරගෙන කියලා එතකොටත් බලන් ආවා. ඒ බලන් ආවට පස්සේ මම ওই ඥාන දර්ශන ස්වාමීන් කිව්වා මට වැඩිමල් මගේ ගුරුන්වහන්සේ මට සිංහලත් ඉගෙනුවා පාලිත් ඉගෙනුවා මම කිව්වා ස්වාමීන් ওই වැඩේ හරියන්නේ තාත්තා මනාපදයක් අල්ල ගන්න වහන්සේ තාත්තා මනාපදයක් තුලින් කතා කරන්න ওই තාත්තට ගාපා දෙන්න යන්න එපා. අමු අරට බහපු ග්‍රීක කාරේ. ඔබ වහන්සේ මේ අරට බහලත් නැහැ මොකක්වත් නැහැ මේ පාලි ටිකක් ඉගෙනගෙන සිංහල ඉගෙනගෙන අපිට සිංහල උගන්වන්න හදනවා ඒක හරියන්නේ නැහැ කියලා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ තාත්තට කතා කරලා කිව්වලු මේ බලනකොට මේකනේ වෙලා තියෙන්නේ මේ බුදුරජාණන්සේ කිව්වල ගොඩක සොක්‍රටිස් කිව්වා තියෙනවා කියලා. නෑ. මේ සල්ලි අත ගන්න එපා කියලා තියෙනවානේ. සොක්‍රටිස්නුත් ඒකම කියලා තියෙනවානේ. ඔව්. ඉතින් බලනකො මේ බුදුරජාණන්සේත් ඒකම කියලා තියෙනවානේ. මේ තව ඔය වගේ දෙක තුනක් දැම්මා මේ බුදුහාමුදුරුවෝ සොක්‍රටිස් අනේ තාත්තගේ කන් දෙක උඩ ගිහිල්ලා ආවෙක් වගේ අහගෙන ඉඳලා මේ එහෙමනම් පොඩ්ඩක් මේක ඉගෙන ගන්න ඕන කියලා අනේ මේ ආමුදුරන්ට දුඹුරු පාට කුඩේකුත් පූජා කරලා මොනවද පූජා කරලා ගියා. මට ඊට පස්සේ කිව්වා ධම්මජී මේන් බලපංකෝ තාත්තා ඇවිල්ලා මට දැන් මෙවත් පූජා කරනවා. මෙන්න මෙහෙමයි සොක්‍රටිස්නේ බුදුහාමුදුරුවෝ සමානයි කිව්වයි කියලා. ඉතින් ඒ අම්මා කියනවලු උඹලගේ බන වලින් වැඩක් නැහැ. ඔය කියන්නේ මගේ මස්. ඔය මස් මයි ළඟ තියෙන්න ඕනේ. ඔය මහානදම්පුරමින් ලංකාව හිටියට මට වැඩක් නැහැ. මේ මස් පෙන්නනවලු මෙහෙම කරලා. ඒකල ග්‍රීක භාෂාවෙන්ලු බණින්නේ. ඉතින් ඒ අම්මා තමයි මේ කියන්නේ මේ භද්‍රය වෙන මගුලක් කරනවද කාලා බීලා හිටපල්ලකෝ.
මේ ඇවිල්ලා වහලයක් අත ඉන්නෙත් නැහැ. පින්ඩපාත කරලමයි කන්නේ. හරිම උග්‍රයි ඔය මේ ග්‍රීක ස්වාමීන් වහන්සේ ප්‍රතිපත්ති රකින්න ගියාම. මට සාමාන්‍යයෙන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කාශ්‍යප මහ රහතන් වහන්සේ කුමාරක වාදයෙන් බයිනා වගේ නොබැනපු වචනයක් නැහැ. ඒ තරම කුමාරකයි මගේ වැඩ. මම කොයි වෙලාවෙත් හොඳට කාලා බීලා ජොලියේ ඉඳගෙන ඒ ස්වාමීන්සේගෙත් වැඩ ටික කරලා දීලා වැඩ කරගෙන ඉන්නවා. බොහොම ගෞරවයයි මම. හැබැයි ඉතින් ඔය නිකන් ඔය අත්ත කියලා මතාන යෝග වගේ දේවල් මට අල්ලන්නේ නැහැ. මම නිකන් ඔය කාලා බීලා තමයි කරන දේ කරන්නේ. මේ දෙයියෝ ආවත් දෙයියෝ මට කියන වරෙන් මචං උඹත් අරින් මයිත් එක කැමටියක් ගන්න කියලා මම මේ දෙයියන කතා කරනවා මිසක් ඔය සාන්දෘෂ්ටික අකාලික වචන ওই විදිහට විස්තර කරන්න මම යන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා මම කාලිකම් අතහැරලා මම සන්තුෂ්ටිය තමයි බුද්ධ විදිහේ. ඉතින් ඒක තමයි ඥානන්ද සාංශේ නිවන නිවීම දේශනාවලියේ සඳහන් කරන්නේ අද බුද්ධ ආගම ගැන කතා කරන අද බුද්ධ ආගම උගන්වන කී දෙනේ සාන්දෘෂ්ටිකව බුද්ධ ආගම බුද්ධ විදිනවලු. බුද්ධ ආගම අපි කියන්නේ නිවන් දැක්ක සෝවාන් වුණා නෙවෙයි මේ වර්තමානයේ ජීවත් වෙනවාද? අභාග්‍ය සම්පන්නයි. කිසිම වෙලාවක හිතන්නේවත් නැහැ නේ විශ්වවිද්‍යාලේ තුනේම පශ්චාත්තුපාදි තැන ගිහිල්ලා අහන්න බෑනේ බුද්ධ ආගමේ වර්තමාන වශයෙන් මොකද්ද ගන්න තියෙන කියලා කියයි කුණුවර පහන් දෙන්න එපා. මෙහෙට එන්න PhD එකක් ගන්න නැත්තම් ඩිප්ලෝමා එකක් ගන්න ඒකට ඕන නම් ඔයා වෙන තැනකට යන්න. මෙහෙ එව්ව නැහැ. මේ තියෙන්නේ PhD තියෙනවා MSc තියෙනවා එහෙම නැත්නම් ඩිප්ලෝමා තියෙනවා. මෙහෙ ඌව කතා කරන්න දෙන්න එපයි කියලා. ඒ තරම්ම ඒ පැත්ත කරකවලා ගෙනියන වලක්වාගෙන පටලවාගත්ත පිරිසක් තමයි ගුරුකුල වාදයක් හදාගෙන ඉව කරන්නේ. ඉතින් ඒ වේලුවන ධම්ම ගෲප් එකෙත් හිටියා ඒ විශ්වවිද්‍යාලේ උගන්වන්නේ නැත්තු. ඉතින් හිටියා ඒ වගේම මේ ජීවිතේදීම අපි මොකක් හරි තොල ගන්න ඕනයි කියන. ඒ කියන්නේ 79 80 වෙනකොට මේ ජීවිතේදීම අපිට ගන්න දෙයක් මේකේ තියෙනවායි කියලා. සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵල තියෙනවා. අපි ඔක්කොම ගිහියෝ ඒ කාලේ. එතකොට ඒ පැත්තේ හිටියා ඔය පරාක්‍රම ෆර්නෑන්ඩෝ ඩෙන්ටිස්ට් සීනියර් මේ ලෙක්චර් හිටියේ ප්‍රොෆෙසර්ෂිප් එක ගත්තේ නැහැ. සීනියර් ලෙක්චර් පෝස්ට් එකේ කරගෙන හිටියා හරියට හියුමන් බයොලොජි කියලා සබ්ජෙක්ට් එකක් කියලා. ඉතින් එයා ඒ විශ්වවිද්‍යාලේ උගන්වන කෙනත් එක්ක කතා කරලා කිව්වා මේක අත්දකලාද කියන්නේ. ඉතින් අර ඒක අත්දකින්නත් දෙන්නේ අත්දකින්න දෙන්නෙත් නැහැ අපි අත්දකින්නෙත් නැහැ. මේක මේ පොත උගන්වන එක විතරයි කරන්නේ. අපිට තියෙන්නේ යාට MSc එකක් දෙන එක. ඒට PhD එකක් දෙන. යාට ඩිප්ලෝමා එකක් දෙන. ඊට පස්සේ කොල්ලේ ඒක හරි කැතයිනේ. මේ බුදුරජාණන් වහන්සේ දුන්නේ මේ සාන්දෘෂ්ටික බුද්ධ විඳින දෙයක් නේ. ඒකවල ඒක හරි. මේ විශ්වවිද්‍යාලේ වුණ නැහැ. ඒකට ඕන වෙන තැනකට යන්න. එහෙනම් තමුසලේ ඇයි මේක බුද්ධහම කියන්නේ? නෑ ඉතින් පාලි සහ බෞද්ධ කියලා තමයි අපේ දෙපාර්තමේන්තුවට කියන්නේ. මම තමයි ඒක සීනියර් ලෙක්චරර්. මම දෙන්නේ නෑ. මම දන්නේ නෑ. අනේ ගත්ත පුටු ඇද්දලා හරියද ඩාංගල්. මේ දැන් මේ දෙන්නම සීනියර් සිටිසන්ස්ලා. වේලුවන ධම්ම ගෲප්. දැන් එක නිරීක්ෂකයා හිටියේ ගොඩින් මාත්‍යා විතරයි හිටියේ. දැන් මේ පරාක්‍රම ෆර්නෑන්ඩෝ කියලා කියන හොඳටම දකුණත් සව් වගේ. අනිත් පැත්තේ ලෙක්චරත් වමත් සව් වගේ ගොඩින්ගේ. ගොඩින් එහෙම ඇද්දක වහගත්තා. කුම්බෝ අංගානි සකේ කපාලේ සමාදාම්බිකෝ මනෝවිතක්කේ එහෙම ඇතුළට ගත්තා. අර දෙන්න දැක්කද එකම එක්කලා ඉන්නේ ෆයිට් එක බලන්න ඌ දැන් ඇතුළට ඇදගත්තා. අර දෙන්නට කල්පනා වුණා යකෝ මෙතෙන් ආවේ භාවනා කරන්න. ඒක කතා කරන මේක සාන්දෘෂ්ටිකයි කියලා මේ අනිත් එක කතා කරනවා මේක මූල ධර්මයක් විතරයි මොකක්වත් නැහැ කියලා. දෙන්න එහෙම නතර කරලා පුරාණ අහලා දෙන ගොඩින් මොකද උනේ කියලා. අනේ මන් දන්නේ මොකද උනේ කියලා. අපි ඔතෙන් ගියේ ඔහොම රණ්ඩු කරන්න නෙවෙයිනේ. මම එහෙම ඇතුළට අරදගත්තා එච්චරයි. ඉතින් ඒ දැන් උනත් මේ දෙයියෝ තමයි දෙන්නලා තියෙන්නේ. මයි ළඟටත් ඇවිල්ලා ඔය සම්බන්ධ වෙච්ච එක නොඋනට මඩත් කතා කරලා කියනවා ඔයා බැඳලා නැහැ නේද? පිටරට ගිහිල්ලා නැහැ නේද? ඒ නිසා පැවිදි වෙන අදහස අතහරින්න. ඒක නිකන් නාස්ති වෙන වැඩක් නේ. දැනගෙන කරන්න එපායි. එහෙම කරනවා තමයි නැති බැරි කට්ටිය. ඔයාට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. මම කව බැඳලා නැති වුණාට බැඳා වගේ තමයි. පිටරටත් ගිහිල්ලා තියෙනවා. කිනෝයි පැවිදි වෙන්නේ ඉස්සෙල්ලා දෙසරයක් කල්පනා කරන්න. ඒතකොට මම 35 වයසේ වගේ. හරුවචනාංශිත් නිවන් දැක්කේ 35 වයසේනේ. ඒතකොට දුෂ්කර ක්‍රියා ඉවර වෙච්ච කාලේ. මගේ දුෂ්කර ක්‍රියා නෑ ආතල් කාලේ. යුනිවර්සිටි එකේ පෝස්ට් ග්‍රැජුවේට් එකේ ආයේ මොකුත් නෑ. මම ඉන්නේ නිකන් මේ සුපර්මෑන් තමයි. සුපර්මෑන් අත තිබ්බ තෝරන දෙයක් හරිනවා. හරියන බවක් දන්නවා. ඒ කාම ලෝකෙත් එහෙමයි. මේකෙත් මම දන්නවා ෂුවර් මම පැවිදි වෙනවා කියලා. ඒ කියන්නේ මේක හරියයි කියන අදහස. ඉතින් ඒ නෝනට මම කතා කරලා කිව්වා
නෑ මම මේ දෙකම කරලා තියෙනකොට මට මොකක්ද දන්නේ තාම හිතෙනවා මේක කරන්න කියලා. කිව්වේ නෑ මම මේ කවදාකවත් කියාපාන්න ගියේ නෑ මේ පැවිදිනවයි කියලා. මොකද එහෙම අදහසක් තියෙන බව ඇත්ත කියලා. ඊට පස්සේ මම මේ පුතේ මම මේ හොඳට අනුකම්පාවෙන් කියන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්නයි කියලා. ඔය WS කරනවා තාත්තගේ නෑ කේන්ජාජල් මහත්තයාගේ නෝනත් මට කතා කරලා කිව්වා අනේ මටත් ඉන්නවා බෑන කෙනෙක් ඔය වගේ අපිත් බණ භාවනා කරනවා හැබැයි ওই විදිහට නම් කරන්නේ නැහැ බහැලා කරන්නේ බහින්න එපා ඒක සාන්දෘෂ්ටික පැත්තක් බලන්න යන්න එපා ඉතින් මං ගිහිල්ලා කිව්වා ධම්මික හම්දුරන්නේ මෙන්න මේ වට කරලා ඉන්න කට්ටිය ඔක දැනගෙන කටයුතු කරන්න මේකේ ඉන්න කට්ටිය ඒක මූල ධර්මයක් කරගෙන ඒක දර්ශනයක් කරගෙන ඒක ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා මිසක්කා මේක මේ ජීවිතයට සම්බන්ධ කරගන්න හැටි මේ ගැටුම තුලින් දුක තේරුම් ගන්න හැටි ගන්නෑ. ඔය ආත්මවාදයට අරගෙන අරකයි මේකයි කියලා කියනවා. මන් දන්නේ මෙව්වා කොහෙන් කෙලවර වේද කියලා. මට පොඩි හොට්ලයින් එකක් හම්බුණා ඥානාරාම ස්වාමීන්සෙත් එක්ක අපවත් වුණාට පස්සේ. අපවත් වුණ පස්සේ ඥානාරාම ස්වාමීන්ස කියනවා මේ යන ක්‍රමයේ ඔහොම කරගෙන යන්නේ කිව්වා මේක වට කරගෙන ඉන්නේ ආර්ය උපවාදයට ලක් වෙච්ච කට්ටිය කිව්වා. ඒ කට්ටිය ගොඩ ගන්න යන්නත් එපා ගොඩ ගන්න බෑ ගැටෙන්න එපා. ඔහොම කාගෙන යන්න කිව්වා ඉස්සරහට. මට හිතුණා මේ ඥානාරාම ස්වාමීන් කිසිම එහෙම පෙනුමක්වත් එහෙම ගතියක්වත් නැති කෙනා කිසිසේත්ම මේ කාටවත් විරුද්ධ වෙන්න එපා. ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ගේ ස්පර්ශය ඇතුව ඒගොල්ලෝ මේ දන්නේ සාන්දෘෂ්ටිකයි කියලා. මේ ධර්මයේ ජීවත් වෙන එකක් දන්නේ මේ තාම බලන්නේ මේ දෙයයන්ාන්තිගෙන්ද කාලා බීලා හිටපංගෝ. බුද්ධාන බික්කසි බිකු මේ පින්නතුගා වැඩපන් ඒකේ ප්‍රශ්න නැහැ හොඳට කාලා බීලා හිටපන්. ඒකනේ සාන්දෘෂ්ටික දේ. උඹ මේ කාලිකයක් අල්ලගෙන බැරෙන්න හදනවා. ඊට පස්සේ නෑ කාලිකය නෙවෙයි අල්ලන්නේ මම සාන්දෘෂ්ටිමේ අල්ලලා තියෙන්නේ. ඉතින් ඒක ඇල්ලුවා නම් මම කියන්නේ සත්‍ය මාත්‍රේ ඇල්ලුවා නම් සතිය ඇල්ලුවා නම් වර්තමාන මොහොතේ නම්. ඉන් එපිට යන ඔක්කොම ප්‍රපංචනේ. ඉන් එපිට යන ඔක්කොම ප්‍රබන්ධනේ. ඒක ලස්සන බුදුරජාණන්සේ පස්සේ එනවා. ඒකයි මම හිතන්නේ ඥානানন্দ සාංශ මේ සූත්‍රයේ මේ උද්දෘත කරේ මේ බුදු කෙනෙක් නොහිටින්න එදා. ඒ වෙලාව වෙනකොට රජගහනුවර බුදු කෙනෙක් නොහිටින්න මේ දෙයියෝයි මේ හාමුදුරුවෝ අතර ඇති වෙච්ච කතාව එහෙමම අද තරංග ගහවි. ඉදා දෙයියෝ කීප එක තමයි ඇත්ත. දැන් ඉතින් කියන්න විදියක් නැහැ මොකද බුදු කෙනෙක් ඉඳලා බුදුහාමුදුරුවෝ විසඳලා දීලා තියෙනවානේ. එතකොට දෙයියෝ පචයි. දෙයියන්ට කියලා තියෙනවා බුදුචාන්ට. ඒ සමිද්ධි හාමුදුරුවෝ අතරමැදියා වෙලා තියෙනවා. මේ ශාන්ති කියනවා දිව්‍යඥාන්සේට මම කාලිකේ අතහැරලා සාන්දෘෂ්ටිකේ තමයි කරන්නේ. මේක තමයි මේ බුද්ධ ආගම අතහැරලා සතිමත් වෙන්න කියලා කියන්නේ. මම මේක කියනකොට ඉතින් රිදෙනවා මම දන්නවා. මේ සිංහල බුද්ධ ආගම කියලා එකක් තියෙනවානේ. ඔන්නෝක පැත්තක තියලා සතිමත් වෙන්න බලන්න. සතිමත් වෙන්න අමාරු බව දන්න නිසා මම කියනවා සති මාත්‍රය ගන්න. මේ සතියට කිට්ටු කරන්න. සතියට ටිකක් ප්‍රේම කරන්න. සතියේ ගේ මිදුලට එන්න. එලිපත්තට එන්න. ඇසුරු කරන්න ඒකවත් නැහැ. අපි මේ අකාලිකය ගැන කතා කරන වෙලාවට. ඒකවත් නැහැ. ඉතින් මං කියන්නේ මේ දෙයියෝ කියන කතාවට අපිට කාලිකේ 100%ක් අමතක කරලා තදාකාලික සාන්දෘෂ්ටිකේ ඉන්න බෑ. නමුත් මේ කාලිකේ මතුවෙන ප්‍රශ්න සාන්දෘෂ්ටිකේ අවුල් කරන දාන්න එපා. ඒක හරි කැතයි. මේ දෙයියෝ කරන වැඩේ. ඉතින් බුදු කෙනෙක් හිටපු නිසා බුදුරජාණන්සේ ඒකට හොඳ ඉන්ජෙක්ෂන් එකක් දීලා වේදනානාශකයක් ගාලා ඔපරේෂන් එකක් කරලා ලස්සන පිළියමක් කරනවා. ඒ නිසා සජීවී ධර්මයක් මතුවලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ කියනවා කාලිකා කාමා බුද්ධා භගවතා. කාලික කියලා කියන්නේ කාමෙට. අපේ ඉන්ද්‍රයන්ට සම්බන්ධ වුණා නම් මොකක් හරි රූපයක් දැකලා සද්දයක් අහලා ගඳක් බලලා රසක් බලලා පහසක් ලබලා ඉතින් ඒක ඊට පස්සේ ඉතින් ආයේ ඒක ගන්න දෙයක් නෑ. ඒක තුච්ච වැඩක්. ඒක මේ තිරිසන් ලෝකේ. ඉතින් මනුස්ස කයත් තිරිසන්. එයාටත් ඇහ කන දිව නාසය කය කියන මේ පංචවෝකාර භවයේ තියෙනවා. උඹට ඒක ඉක්මවා ගන්න බැරි නම් දැක්කට නොදැක්කාසේ, ඇහුණට නැහුණාසේ, ගන්ධ රස පහස දැන්නට මුතයක් නැති වුණාසේ, මේක කල්පනා වුණාට මේක කල්පනා නොවුණාසේ, එහෙනම් ඉතින් කාමේ තමයි. ඒක ඉතිපස්සේ කාලෙට අහු වෙනවා. ඒක ඉතින් අචීතනාගත වශයෙන් කාලෙට නෙතික වමාරකකා ඉන්නවා. ඒ වෙන්න දේත් එක්ක සාන්දෘෂ්ටිට ඉන්න බෑ. සාන්දෘෂ්ටි කියන්නේ මේ අස්පනා පිටපේට ඉන්න දෙන්න බෑ. ඉතින් මේ දෙකම මේ සමිද්දී මේ දෙයියෝ දෙන්නම අපේ ඔළුව ඇතුලේ ජීවත් වෙනවානේ. වෙලාවක දෙයියෝ කතා කරනවා. දෙයියෝ කතා කරන වෙලාවටත් අප්පා ලෝකේ කියන කතාවේ ඔක්කොම කොමන් සෙන්ස් තියෙනවා.
මේ සමිද්ධි කතා කරන වෙලාවේ මම මේ කාලිකේ අතහැරලා සාන්දෘශිකට යනවා කියන එක එතකොට පේනවා ඉපදිනකොටම නිවන් දැකලා තියෙනවා. ඉතින් මේ දෙන්න මේ සමිද්ධි මේ දෙයියෝ මොලේ ඇතුලේ ඔලු කට්ට ඇතුලේ දෙන්නම ජීවත් වෙනවා. අපි එක වෙලාවට දෙයියන්න බයින එක වෙලාවට සමිද්ධියට බයින. ඉතින් අපිට ඒක වාසනාවක්ද එහෙම නැත්නම් මේක මේ රයිගමේ ගම්පලේ එකම ඇඳේ බුදියා ගන්න හදනවා වගේ අවුලක්ද කියන එක මම හැමදාම කමටහන් සුද්ධ කරන්න අහනවා. මේක දැනගත්ත එක සතියේ විශිෂ්ටත්වයක්ද සතියේට කංකරච්චලයක් ආරවුලක් අරියාදුවක්ද කියලා. මේ මං ඇතුළේම මේ දෙයියෝ ඉන්නවා. මං ඇතුළේ මේ සමිජ්ජිත් ඉන්නවා. ඔය දෙන්න එක්කෙනෙක්වත් බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඔය දෙන්න අතරමැද බුදුහාමුදුරුවෝ ඉන්නේ. බුදුහාමුදුරුවෝ මේ දෙයියන්ට විරුද්ධ වෙන්නෙත් නැහැ. ඒකයි තස්මා අකත්වාරත් නැහැ. මේ රතන සූත්‍රයේ බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ තස්මායි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝතමානුසියාපජාය දිවාච රත්තෝච හරන්ති ඒ බලෙන් තස්මායි නේ රක්කත අපමත්තා. මේ මිනිස්සු මෝඩකමට හරි උඹලට කන්න බොන්න මේ බලි පූජා කරනවානේ. ඒක නිසා මිනිස්සු ගැන පොඩ්ඩ අනුකම්පා කරපන් කියලා දෙයියන්ට කතා කරලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ මිනිස්සයා දෙයියන්ට බලි පූජා දෙන එක බුදුහාමුදුරුවෝ අගය කරනවා. මොකද ලෝකේ පවතින චාරිත්‍රයකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ මේ කෙලින්ම මේ නිවන් ලබන්නම මේ දෙයියෝ අතහැරලා බ්‍රහ්මයා අතහැරලා එහෙම කතාවක් නැහැ. මේ වස් කාලේ ඇවිදින්න එපයි කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ මේ තනකොළ වැවෙනකොට හරක් වගේ ගියාම ඒවා නරක තැලෙනවා. ඒකට මිනිස්සු බනිනවා. ගස් කොළන් බනින්නේ තනකොළ බනින්නේ නැහැ. තනකොළ වලට පණ තියෙනවා. ඒක හැදෙන කාලේ ඒකට ඇවිදින්න එපයි කියලා කියනවා. ඒකට ගරු කරපන්. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටිකට ගරු කරන්න දෙනවා වස් සමාදන් වෙන්නේ. නෑ. අවිරුද්ධ ප්‍රතිපදාව. එමිසු කරුකොන්නේ කරගෙන ඉන්න අපිට අපි නිවන් දැක්ක ගියයි කියලා එමිසුන්ට මේ හැම එකම කොනහ ඉන්න ඕන කම නැහැ නේ. අනිත් වගේ මේ දෙයියෝ එළිය උසන අත උසන වෙලාවක් එනවා. කට උසන වෙලාවක් එනවා. කට්ටච්චෝලි වෙන වෙලාවක් එනවා. ඒක ගියාට පස්සේ දෙයියන්ගේ වෙලාව ඉවර වුණාට පස්සේ ආයෙ සමිද්ධි කතා කරන වෙලාවක් එනවා. ඉතින් ඔය දෙක අතර බේර ගන්න බැරි එක්කනට බයිපෝලර් ඩිසීස් කියලා කියනවා. ෂිසොෆීනියා කියලා කියනවා. ඔන්න දෙයියෝ ආවේශ වෙලා ඔන්න යකා ආවේශ වෙලා ඔන්න භූතය ආවේශ වෙලයි කියලා ඉතින් තොවිල් නටනවා. තොවිල් වලටත් විරුද්ධ වෙන්න එපා. ඒකෙමත් කීයක් හරි ජටා සොම්බර බැඳගෙන කීයක් හරි වවාගෙන කනවනේ කවුරු හරි. ඒකත් තිබිච්චාවයි. ඕක මහානකමට බලපාන්නේ නැහැ. ඕක සාන්දෘෂ්ටියට බලපාන්නේ නැහැ. අවිරුද්ධ භාවය කියන්නේ ඔන්න ඔතන. ඉතින් කියනවා මම මේ උඹ ඔය කියන කාලිකය අඹාගෙන යනවා නෙවෙයි කාලිකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කාමයට දීපු නම. කාලිකය කාමය දෙකම අතීත නාගත පච්චුප්පන්න කියන සංස්කාරගතට වැටෙනවා. ඒ හැම එකකම මේක අතීතේ මේක අනාගතේ මේක පච්චුප්පන්න මේක මුලැමැදාග කියලා ඒ මෙන්න හට ගැනීම මෙන්න මේකේ රංගනේ මෙන්න කෙලවෙන තැන මෙන්න විරාගය කියන එක තේරෙනවා. ඒකට කාමයේ කියලාත් කියනවා. ඒක කාලික කියලාත් බුදුන්සේ සඳහන් කරලා තියෙනවා. මේ කාලිකයේ බලන්ඩ මේක මේ වැඩේ මෙතෙන්දි මේක ටිකක් අමතර වගේ වැටෙයි. කාලිකයේ හොඳටම ගියාට පස්සේ අකාලිකයේ පේනවා. ආනපන හොඳට බලනකොට ආනපනේ නැති බව පේනවා. සද්ද හොඳටම අහනකොට පේනවා සද්ද දෙක අතර මැද හිතනක් තියෙනවා. විරාගයක් තියෙනවා. නිබ්බිදාවක් තියෙනවා. අභාව ප්‍රඥප්තියක් තියෙනවා. ඊ අභාව ප්‍රඥප්තියට කෙලින් යන්න හදන එක තමයි මම චෝදනා කරනවා නම් මේ චිත්තානුපසනාවෙන් පටන් ගන්න හදනවා කියන්නේ. වේදනානුපසනාවෙන් පටන් ගන්න බෑ. පටන් ගන්න ඕනේ කාය අනුපසනාව. ඒක මේ දෙයක් අහතගෙන රූපයක් අරගෙන රූපේ නිෂ්ප්‍රභා කිරීම තමයි අපි කරන්නේ. රූපයක් තියෙනවා කියලා අරගෙන ඒක මුල මැද අග මිරික බලනවා. බලන්න මොකුත් නැහැ. එතකොට යන්නේ ප්‍රායෝගිකවනේ. නෑ මොකුත් නැහැ කියලා පටන් ගත්තොත් ඒකට කියන්නේ බේසජ්‍ය සමුට්ඨිත රෝග. යිට්‍රොජෙනික් ඉෆෙක්ට් බේත් බීලා මාරු වෙట్లా තියෙනවා. මේ බුද්ධ ආගම වැරදියට අල්ලලා. ඒක නිසා කාලිකේ අල්ලන්න. කාලිකේ අල්ලලා කාලිකේ හුඳට වශී කරගන්නකොට කාලිකේ හොඳට කෙලපැමිනකොට කියනවා අකාලිකේ කියලා. මේ කාලිකේට සාපේක්ෂ දෙයක් තියෙනවා. ඒක මකාගෙන තමයි මේ කාමයේ දුවන්නේ. ඒක මකාගෙන තමයි මේ තෘෂ්ණාව නැමැති ජාලිනිය ගැටේ දාන්නේ. හොඳටම කාලිකේ රඟ දක්වන්න. අනික් අයට වැඩි රඟ දක්වලා පෙන්නන්න. ඒතර පේනවා මේකට මේ කාලිකේ රඟ දක්වන වේදිකාවේ පසුබිම් තිරේ තියෙන අකාලිකේ. ඒකෙන් පටන් ගන්න බෑ. ඉතින් අද මේ විද්‍යාවට හෝ රේඛීය අධ්‍යාපන ක්‍රමයට හෝ මේ දේ අහුවෙලා නැහැ. ඒගොල්ල මේ අකාලිකයේ ඉස්මතු කර ගැනීම සඳහා
නැස්චාර්තයක් වශයෙන් දීපු නැත්නම් null hypothesis එකක් විදිහට දීපු. එහෙම නැත්නම් කියනවා නම් නාස්තික උපකල්පනයේ නැස්චාර්ත උපකල්පනයේ කියන රූපය අල්ලන භෞතික විද්‍යාවක් හදාගෙන කොමියුනිස්ට් ධර්මයක් හදාගෙන සුඛභෝග උපභෝග වස්තු වලින් තමයි සැප ලැබෙන්නේ කියලා හදාගෙන ගිය කුණු හරපයක තමයි අද අධ්‍යාපනයේ තියෙන්නේ. ඒක යට තියෙන්නේ තන්නි කර කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණය නොදැන කරපු එකක් නෙවෙයි. අහම්බෙකුත් නෙවෙයි වැරදීමකුත් නෙවෙයි. සැලසුම් සාගතව කරපු එකක්. ඒතකොට අපේ වගේ එකක තියෙන බලාධිකාරියන් අධ්‍යාපනඥයන් මේ විවස්ථාවට වැඩි වෙන විශේෂ නිර්දේශ හදන සේරම එක්ක දැන ලේසුවටත් පහසුවටත් දැන වැරද්ද කරලා තියෙනවා. එහෙම වුණත් නිදහසටත් කරුණු කියන. නැත්තම් හදලා කියන. අපිත් ඒ අධ්‍යාපනයෙන් හැදිච්ච යු. මම කියන්නේ ඒ අධ්‍යාපනයෙන්වත් මේ සත්‍ය වහන්න බෑ ප්‍රමාණයි. ඒකයි මම පෙරදින විශ්වවිද්‍යාලයට කරු කරන්නේ. මම ගියේ ඕක ඉගෙන ගන්න නෙවෙයි. මම ගියේ කෘෂිකර්ම ඉගෙන ගන්න. නමුත් එතන තිබුණ පිස්සු සමිතියක් තමයි අදාළ නැති සමිතියක් තමයි වේලුවන ධම්ම ගෲප්. ඒකේදී කතා කළේ කොයි මොන විද්‍යාවක ඕක කෙරුවත් ධර්මයේ සාන්දෘෂ්ටිකයි. මේ කියන්නේ 79 80. ඉතින් එතකොට මට තේරෙන පටන් අරගත්තා යකෝ ඒකට පොඩි ඉඩක් මගේ හිතේ තියෙනවා. ඒක හරිම සෙල්ලක්කාරයි. මගේ තරුණකමට ඒක බලපෑවේ නෑ. විද්‍යාව හදාරුවා කියලා බලපෑවේ නෑ. මට තේරෙනවා ඉස්කෝලේදී මේකම යට කරගෙන ඉඳලා තියෙනවා. මේ තියෙන මේ සාන්දෘෂ්ටිකයි මේ ජීවිතේ මේ සැප විඳින්න තියෙන එකක්. වර්තමාන මොහොතේ මේ කුණු හර්පයක් නුගන්න අයිසෙක් නිව්ටන් අර්ක කිව්වයි කියනවා කෙල්වින් මේක කිව්වයි කියලා කියනවා. මොන කුණු හර්පෙටද අපිට මේ? ඊයේ සමීකරණ ටිකක් අටපාඩම් කරගෙන ගිහිල්ලා මේ ඕම් නියතය ඕම් මීටරෙම ඔප්පු කරලා පෙන්නනවා. ඒකල මැජික් කියලා කියනවා. ඉතින් අපි භෞතික විද්‍යාව සර් මමත් භෞතික විද්‍යාව ක්‍රෙඩිට් එකක් ගත්තා. ඔය කොච්චර කෙරුවද? මේ ගිහිල්ලා මේ පොඩි ට්‍රාන්ස්ෆෝමරයක් දාලා මේ බැටරි එකකින් කරන්ට් එක කරන 230 බල්බයක් පත්තු කරා. ඉතින් අපි අඬේ ඉස්සලා පැයක් විතර සර් මේ තොරණ ගහගෙන ලැහැත් වෙනලා ඕම් බලාපන් ට්‍රාන්ස්ෆෝමර් එක වැඩි කරන යනකොට බල්බ් එක එළිය වැඩි වෙනකොට මං කෝ අයියෝකද කිව්වා. ඇල්ල ගත්ත කණේ ඇද්දගෙන ගිහලා එළියට දාලා දොරින් වැහුවම ආව ඉහවැත්තට. ඉතින් ඔහොම පෙන්නන්න යන්න ඕනේ ලැබ් එකට භෞතික විද්‍යාව කරන අපි ගෙදර හින්දාදිත් කරනවනේ ඔය සෙල්ලම්. අයියෝකද කිව්වා. ඉතින් බයිලක වට පිටේ උමුත් දැනගත්තා කියලා උනායි කියලා. හරිම හොඳ සර්. අනේ ඒ සර්ට දොස් කියන්න බෑ. දැන් මං ඉතින් දොර වීදුරු දොර. මම ඉතින් වීදුරු දොරෙන් ඇතුළට බලන්න හිටියා පන්ති උගන්නන්න දේවා. එළියට ගියාට පස්සේ මං කියෙව්වා සොක්‍රටිස් කියලා තියෙනවා. උඹ එළියට ඇදලා දැම්මනම් දොර කඩලා එක්ක ඇතුළට ඵලයන්. නැත්තම් ඵලයන් යන්න නොපෙනෙන්න දොර ගාව ඉන්න එපා අමනයි. අනේ මම එළියට දැම්මත් අමනයි. දොරෙන් බලන්න හිටියා පන්ති උගන්නන්නේ මොනවද කියලා. දෙතුන් සැරයක් මට ඕක වෙලා තියෙනවා. ඔය ටීචර්ස්ලා ඇවිල්ලා ඔය සෙල්ලම් කරන්න හදනකොට මම හිතලා කරනවා නෙවෙයි ඇඟෙන් එනවා අයියෝ ඕකද කිව්වා මේ බල්බයක් පත්තු කරලා පෙන්නන්නේ කප්පා. ඒව අපි මේ ගෙදර ඉඳලා පොඩි අයගේ බඩු සෙට් එකේ තියෙනවා හොරකම් කරලා මම කරනවා. ඉතින් ඔච්චරනේ කරන්නේ. ඕකට ඉතින් භෞතික විද්‍යාව සර් කෙනෙක් ඇවිල්ලා කාලි මේසයක් හදාන කට්ටියට පන්තියක් පවත්තලා කාමිනී කරසාරි විද්‍යාව කරන්න ගිහලත් ඒ වැඩම එක අනේ කවදාකවත් මයිත් එක තරහක් තිබුණේ නැහැ. දැඩස් කාලා කිව්වා දෙකයි කිව්වේ. පහුවෙන්දලා ඉස්කෝලේ ගියෙත් නැහැ මම. මට තේරෙනවා මේ අකු මේ කවුදෝ ඉගෙන ගත්ත කුණු හරපෝගයක් වර්ග අඹරලා මුරුක්කු වගේ ගෙනල්ලා අපිට කවලා ඒ කියන්න පුළුවන් මට මම එහෙම භෞතික විද්‍යාව බැරි කමක් කවුවා කාබනික සාහිත්‍ය දන්නේ නැති කමක් නැහැ. මේ මට තේරෙනවා මේකේ තියෙන કૃතිම භාවය. ඇයි කොහෙද අපි සත්වෝසෙන් ජීවත් වෙන්නේ? කෝ අපේ ශ්‍රී ලංකාර ජීවිතය. ඇයි අපි මට පොලියන්න කියනෝගේ කාලතරට ගියාම මං ජීවත් වෙන්නේ කොයි වෙලාවෙද? මොන වෙලාවක්වත් නැහැ. දෙන්නේ නැහැ. ඉතින් අපිට කියන්නේ නෝ නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ. අයියන් අක්කයි ඉල්ලන්න බෑ. උන් ඒක වණ කරලත් ඉවර. උන් කැමතිත් නෑ අපි සන්තෝෂෙන් ඉන්නවා දකින්න. ඒ නිසා නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ. අයියෝ. මේ කුණු හර අධ්‍යාපන ක්‍රමේ නැත්තම් පොඩි උන් කොච්චර හෙලිවැල්ලෙන් පුකේ වැලි ගාගෙන වැල්ලේ නටයිද? දැන් මොකක්වත් නැන්නේ හොඳ වෙලාවට අන්තිම නීති දාපන දකොල්ලන්න වෙලාවක් ඇවිල්ලා තියෙනවා. ඒත් ඉතින් වැල්ලට යන්න දෙනවද මන් දන්නේ නැහැ. ඒ වගේ දෙයක් නෙමේ කාලිකයක් දාගෙන උඹට අනාගතේ සිවිල් සර්වන් කෙනෙක් වෙන්න පුළුවන්, දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්, අරක වෙන්න වෙලා මේවල දැන් පාඩම් කරපන්. මේ පාඩම් කරන්නේ අදාළ දෙයක්ද, කවුරු සහතික කරපු එකක්ද, දොස්තරලා වෙච්ච උන්ගේ දොස්තර වෙලා තියෙන්නේ. සිවිල් සර්වන්ට්ලා වෙච්ච උමුත් තව නටනවා. උන්ටත් හරි ගිහිල්ලා නැහැ නේ තව.
ඒ හරිය එකෙක් කතා කරලා බලන්න උඹ සන්තෝෂයෙන් දින්නේ කියලා සාන්දෘෂ්ටිකද කියලා මොන පිස්සුද සෝහන්ස මම මහන්සි වෙච්ච ඇටියට මට මේට වෙඩි නිලයක් දෙන්න වටින්නේ මට ඇත්තම දෙපාර්තමේන්තුවක් හදලා දෙපාර්තමේන්තුව හෙඩ් කරන් තියෙන්නේ මුන් දෙන්නේ නැහනේ මුන් ඊර්ෂ්‍යාකාරෝනේ වැඩේම මේ ලබාගත් තත්ත්වේ අඬව ගාගෙන ඉන්නවා සාන්දෘෂ්ටික මොකුත් නැහැ ඉතින් අභාග්‍යයකට හොඳකට හෝ මම කොහොම හරි ඉතින් අධ්‍යාපනයේ ඔහොම යන්තම් පාස් හරි වුණානේ නැත්තම් මට කවදාවත් මේ ආසනෙට එන්න බෑනේ. මම මේ කියන දේ කවුරු ගණන් ගන්නෙත් නෑනේ. මම යම් ප්‍රමාණයකට ගියා. හැබැයි යන හැම වෙලාවෙම තිබිලා තියෙන බව මේ සූත්‍ර කියනකොට තියෙනවා. මේ දෙයියෝ මටත් හම්බෙලා තියෙනවා. දෙයියෝ කියලාත් තියෙනවා. දෙයියොත් එක කොටටක් දාගෙන ගිහිල්ලත් තියෙනවා. ඔය කුණු හරප ඕනේ අධ්‍යාපනය ලැබලව මොකුත් ඕනේ උදැල්ල තියෙනවා. මම කුඹරට බැස්සා මම වැඩ කෙරුවා. මට ওই මගුල නැති වුණාට කමන්නේ පේලුණා මොකෝ. ෆස්ට් ක්ලාස් නැතුණා මට මොකෝ. හැබැයි මම පාස් වෙනවා. දෙයියන්ගේ කෘත්‍ය ඉෂ්ට වෙන්නේත් නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ කාලිකය අතහැරලා මම සාන්දෘශ්‍ය තමයි කරන්නේ. කාලික කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන කාමයේ කියලා. කාලයට අහු වුණා නම් සියල්ල කාමේ. ඉතින් ඒක නිසා අපි යමක් එකතු කරනවා නම් සියල්ල කාමේ. අපි වට කියනවා මේ සංඛාර කියලා. සංස්කාර කියන පදේට අර්ථයක් තියෙන දේවල් එකතු කරනවා කියන එක. එකතු කරන්නේ කාලික. ඒ කාලික සියල්ලම අනිත්‍ය දුක්ඛට අනාත්මයට ලක් වෙනවා. එකතු කරපු නැති දේවලුත් අනිත්‍ය දුක්ඛට මනලාත් වෙනවා. මට ප්‍රශ්නයක් නැහැ නේ. මම එකතු කරලා නැහැ. ඒවා කැලේ තියෙන දේවල්. කැලේ තියෙන දේවල් කුණු වුණාට මට ප්‍රශ්නයක් නැහැ. මම කියාගත්ත දේනේ කුණු වුණාට පස්සේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක කාලිකයි. මේ සාන්දෘෂ්ටික කියලා කියන මේ මම දැන් මෙතන කියන මේ අත්දකින්න දේ කවමදාකවත් කුණු වෙන්නේ නැහැ නේ. කවමදාකවත් නඩත්තු කරන්න ඕනෙත් නැහැ නේ. කවමදාකවත් මේ අරයා මට දුන්නා මං ඌට දෙනවා ඌ මගෙන් හොරකම් කරාවි මං ඌගෙන් හොරකම් කරනවා එහෙම ගන්න නැහැ නේ. ඒ නිසා කොයි වෙලාවක හරි මොන පරිශදයක හරි අපි කියලා දුන්නොත් එහෙම මේ සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ මම දැන් මෙතන ඒක අත්විඳිනකොට බලන්න කියන්න පුළුවන්ද කියලා කාටවත් වර්ණ ගන්නවත් බෑ. ඉතින් ඒ නිසා සර්වාගමික රැස්වීම වලට ගියාට පස්සේ මම කියනවා අපි පොඩ්ඩක් වාඩි වෙලා අපි මේ මම දැන් මෙතන එක අත්දකින්න ඔය ඔබතුමාගේ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක ගත කරන වෙලාවක්. බුදුන් කවුද කියලා දැනගන්න ඕන නම් මම දැන් මෙතෙන් යන්නේ ওই බුදු හිත ඕක තමයි. යේසුස් වහන්සේ කියන්නේ ඕක තමයි. බ්‍රහ්ම පදාර්ථ කියන්නේ ඕක තමයි. සච්චිත්තානන්ද කියන්නේ ඕක තමයි. මොරඛවා කියන්නේ ඕක තමයි. එහෙම නැත්නම් නබිනායකතුමා කියන්නේ ඕක තමයි. ඕකට මේ මහා ලොකු උඩ තියලා වඳින්න ඕනේ නැහැ. උඹට කියා ගන්න බැරි බව හැබැයි බලපාපි ඔක්කොම එකනේ අත් ඉඳලා තියෙන්නේ. ඔය මොනම ಜಾති ආගම් ભેද මොකක්වත් නැහෙනේ. ඕකන මොනවද ඕන කරලා තියෙන ඔය පැවිදි වෙන්න ඕනද අරණ්‍යගත වෙන්න ඕනද පාලි ඉගෙන ගන්න ඕනද විනය පිටක ඔක්කොම ඉගෙන ගන්න ඕනද සිල්පද තියෙන්න ඕනද අනේ සමතේ තියෙන්න ඕනේ කියලා අර නොකෙරෙන වෙදකමට කොඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලන කතා තමයි ආගම කියන්නේ. ආගම කාලිකයි. ඒක නේ මොකොත් කියන්න යන්න එපා. මං කියනවා ආගමට විරුද්ධ වෙන්න එපයි කියලා. ආගම හොන්දට ආගමුල දැනගන්න මේගොල්ලෝ මොකාටද එන්න හදන්නේ. මේගොල්ලන්ගේ හිඩන් කරිකියුලම් එක මොකද්ද? මොකද්ද මේගොල්ලන්ගේ න්‍යාය පත්‍රය? අපිට තේරෙන්නේ නැත්තේ නෑනේ. අපි ළඟත් ජඩකම්, ෂටකම්, මායාකම් තියෙනවානේ. අනේ දැනගත්ත පැත්තක තිබ්බා. අපි මේ ගියා. ඒක නිසා බුදුජානනාංශයේ කියලා තියෙනවා කාලිකයි කියලා බහු දුක්ඛ, බහු පායාස, බහු ආදීනවෝ. බුදුරජාණන් කියනවා මේ කාලිකය බහු දුක්ඛ, බහු පායාස. මේ පායාස කියන්නේ දරත පරිලාහ කියන එක තමයි. බහු ආදීනවෝ. මේක ඒඩ්ස් රෝගේ වගේ. එහෙම නැත්නම් මේ මට පස්සේ එක දවසක් ඒ කල්පනා වුණා දැන් මට කියන්නත් හිතෙනවා. මේ සමාජ රෝගය කියලා જાතියක් තියෙනවා. සමාජ රෝග කියලා කියන්නේ VD venereal diseases. ඒ කියන්නේ ලිංගිකත්වයට ගියාට පස්සේ ලිංගයට හැදෙන ලෙඩක්. ලිංගයේ ඉදිමෙනවා පෙන දාන සනීප කරන්න බෑ. ඉතින් ඒක හැදුනට පස්සේ ලෙඩේ තියෙනවයි කියන්නත් ලැජ්ජයි. මොකද එතකොට යා කාමේ වර්ධවල හැසිරෙච්ච බව තේරෙනවා. මේ සමාජ රෝගයක් තියෙන. සමාජගත වෙලා තමයි එක ගෑනු කෙනෙක් එක පිරිමි කෙනෙක් එක්ක කාමාචාර වල හැදෙනකොට ලිංගික රෝග පැතිරෙන්නේ. මේ දෙන්න අතර විතරනේ තියෙන්නේ. මේ සමාජ රෝග කියලා කියන්නේ කිසි චාරයක් නැතුව පරාඹුවන් කරා යන එක. පරපුරුෂයන් කරා යන එක. ශිෂ්ටාචාරය කියන්නේ සමාජ රෝගයක්. ශිෂ්ටාචාරය කියන්නේ සමාජ රෝගයක්. ඒකට ගියාට පස්සේ තමයි බහු දුක්ඛ, බහු පායාස, බහු ආදීනව. ඉතින් අපිට අද වෙලා තියෙන්නේ ශිෂ්ටාචාරය නැතුව වැඩි කරගෙන. ඉතින් ඒ නිසා පටන් ගන්නකොටම සතිපට්ඨාන කියන අරඤ්‍යගතෝ, ආරුක්ක මූලගතෝ, ආසුඤ්ඤාකාරගතෝ ඇහෙන්නෙත් නැහැ. ඇහෙන්නේ නැතුව අහනවා
මේ ආනාපානිය අල්ලගන්න විදියක් නැද්ද? මේ හිතවිලි නැති කරගන්න විදියක් නැද්ද? මට මේ තරහ එනවා මට කාම එනවා නතර කරන්න විදියක් නැද්ද කියලා. අඩු ගානේ කාය විවේකීවත් දන්නේ නැහැ. අඩු ගානේ චිත්ත විවේකීවත් දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන්සේ පෙන්නන මේ භාවනාවට අවශ්‍ය කරන මූලික පරිසරයට ද්වේෂ කරනවා. රමණීයානි වනපන්තානි නතේ කාම ගවේෂිනෝ. මේ රමණීය වනපන්ත සේනාසන ලස්සනයි කාම ගවේෂින් කැමති නැහැ. ඒගොල්ල කැමති රාජධානි වලට. ඒගොල්ල කැමති නියංගම් වලට, අගනුවර වලට, ගමට. ඒක කැමති නැහැ. ඉතින් අරණ්‍ය වාසී සංඝයා තුලත් නිතරම මේක කැලේ පන්සලක් කරගන්න ඕනකම තියෙනවානේ. ඒ වගේම කැලයක් කරගන්න ඕනකමක් තියෙනවානේ. ওই දෙක අතර ගැටුමක් ඇති වෙච්ච නැති එකම අරණ්‍ය සංඝයා වංශයක් තියෙන දේ බලන්න නැහැ. ඒක මේ ලොකු ආමතුරුගාව විතර ප්‍රශ්නයක් නෙවෙයි. කැලෑ දෙපාර්තමේන්තුවේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. දිගටම තියෙන ප්‍රශ්නයක්. ගමේ පන්සලේ ඉන්න ආමතුරු ගැන කල්පනා කරන්න. ඒ ආමතුරුන්ට කිසි කෙනෙක් ඉන්නවද බලන්න විවේකයට අකමැති කෙනෙක්. විවේකේ දුන්නාට පස්සේ අඬනවනේ ආමතුරු. බලන්නකෝ අපිට මෙහෙම එකක් හම්බෙලාවත් නැහැ කියලා. හැබැයි දවස පුරාම ගත කරන්නේ මිනිසුත් අවුස්සගෙන, කාමයට බැඳගෙන, කාලිකයට බැඳගෙන ඉතින් අන්තිමට බහු දුක්ඛ බහු පායාස බහු ආදීනව තමයි. ඉතින් මේක බුදුරජාණන්සේ හෙලි කරපු එක දන්නේ නැති කෙනෙක් මං හිතන්නේ බෞද්ධ ලෝකේ කවුරක්වත් ඉන්නවා කියලා. අපිට ගිහිල්ලා මං කොහොමඩක්වත් හිතන්නේ බුද්ධ ආගමේ මූලික කරුණු ගන්නන්න තියක් තියෙනවා කියලා මිනිස්සයාට. අපි මේ කර්මේ සාකාන ඵලෙ උගන්නන්න හදනවා. මිනිස්සෙන්ට ඒක දන්නේ නැහැ. ඔය යහ කන්ද ඇදුවේ ලංකාවේ බුද්ධ ආගම පතුරවන්න. මිහිඳු මහරහතන් වහන්සේට පස්සේ හදපු එකම ස්ථානේ ලංකාවේ බුද්ධ ආගම පතුරවන්න. මේ ශ්‍රමණ ශිෂ්‍යය ඇති කරලා ලංකාවේ බුද්ධ ආගම පතුරවන්න. පතුරවන්න දෙයක් නැහැ. මේක වණ කරන්නේ නැතුව හිටියනම් එච්චරයි. අපි මේ පැත්තේ මේ එහා පැත්තේ ධර්ම ආයතන මේ පැත්තේ මන ආයතන කියලා දාගත්තා අපි දවසවල. අර ධර්ම ආයතන. ඒක තියෙන්නේ ලංකාවේ ආයත බුද්ධ ආගම පතුරවන්න. අපි ඥානන්ද ආමතුරු අපි නිසන් වනේ කියන කයින් ගලා අපි පැත්තේ මන ආයතන කියලා දාගමු. මේ කියන්නේ භාවනා විතරයි. ඔය පොත් කියවිලි මොකක්ද පුස්තකාලයක්වත් තියන්න එපයි කිව්වා. දැන් එහා කන්දට වැඩි අපේ ධර්ම ආයතන වැඩ යනවා. ලොකු සංජය කියලා තියෙනවා භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානවලත් භාවනා මධ්‍යස්ථාන වගේම ඇවතුම් පැවතුම් පවතිය යුතුයි. මං කියන්නේ මේක හිටියා කියලා ධර්ම ආයතන කරන්න කිසි බාධාවක් නැහැ. හැබැයි මතක තියාගන්න ඒකට විරුද්ධ නොවෙනවා මිසක් ආයකට පෝෂණය දාන්න යන්න එපා. එතකොට මේ දෙයියෝ කියපු වැඩි වෙනවා. ඒකට විරුද්ධ වෙන්න එපා. හැම භික්ෂුවක්ම හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ. ඒකට උනාට වැඩි පෝෂණය දාන්න ගිය ගමන් සන්තුෂ්ටි නැතිලා යනවා. කාලිකේ මත වෙනවා. කාලිකේ කියන්නේ කාමේ. ඉතින් මේක දෙයියන්ට හරි ප්‍රශ්නයක්. මේ සමිද්‍යාමදෝ කියන මම එච්චර වයස නැහැ මම තරුණයි. මේ මට තේරෙන විදිහට මේ මම ඉන්නේ සන්දෘෂ්ටියේ කාලිකේ නෙවෙයි බුදුජානක වහන්සේ කාලිකේ කාමයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒතකොට දෙයයන් වහන්සේ කියනවා නෑ බුදුහාමුදුරු එහෙම කියලා නෑ කියලා. කාලිකේ කාමා කියන එක නෑ. ඊට පස්සේ ඒ සම්මිද්දි ස්වාංශ කියනවා මට මේකට ගහපා දෙන්න නම් බෑ. මං කිව්වයි කියලා ගිහිල්ලා බුදුහාමුදුරගෙන් අහන්න කියලා. ඒතකොට සම්මිද්දි දෙයයන් වහන්සේ කියනවා ඒ දේවතාව කියනවා බුදුහාමුදුරු වගේ කෙනෙකුට එසේ මෙසේ කෙනෙකුට යන්න බෑ. මහේ ශාක්‍ය ආයත විතරයි යන්න පුළුවන් නේ මං ඇවිල්ලා මේ අල්පේ ශාක්‍ය දෙවි කෙනෙක් මට මේ ප්‍රශ්නේ අහන්න බෑ. ඉතින් ඔබ වහන්සේට පුළුවන් නම් ඔබ වහන්සේට බුදුහාමුදුරන්ට යන්න පුළුවන්. මං උදේ මේ ප්‍රශ්නේ අහන්නේ කියලා. ඉතින් අපි දෙවනිකාවට යන්නේ සමිද්දි ස්වාමීන් වහන්සේ මේ දේවතාවට තව ටිකක් උත්තර බඳිනවා. බැඳලා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දෙයයන් කොනහන්නෙත් නැහැ. දෙයයන් වෙනුවෙන් මතු කරන්න තියෙන හොඳ නරක දෙක මතු කරන්න ආනන්ද සාංශ කටපාඩම් කරගන්න ධර්ම සංගායනාවට යන්න අපි දක්වා එන්න මුළු එකම බබා හම්බ වෙනකම්ම තටමනවා. ඔළුව විතරක් ආවට පස්සේ කරබනේ ඉන්නේ නැහැ. ඉතින් ටික එළියට දානවා. අපි අනිත් දවසට ඒකට යමු. ඒ කියන්නේ මේ දේවතා සංයුත්තේ එකම සූත්‍රයක් කරන්න අපි එක දවසයි තමයි කිව්වේ මේක කරන්න හම්බ වෙන්නේ නැහැ. මේක සූත්‍ර දිගට යනවා. ගාථාපන්තිකොත් දිගට යනවා. අපි අනිත් දවසේ යනවා මේ දේවතාවට කට උත්තර බඳින හැටි තව පොඩක් තියෙනවා. ඒක ඉවර කරලා දෙයියොත් එක්ක දෙයියෝ යනවා. අපි එන්න දෙයියෝ වීසා ගන්නෙත් නැහැ. වාහනයක සීට් එක ඉල්ලන්නෙත් නැහැ. දෙයියෝ තනියම යන්නේ. මේ සමිද්‍යාමතුරු පයින් යන්නේ. ගිහිල්ලා බුදුහාමුදුරු හම්බෙච්ච කතාව අනිත් දවසට ඉදිරි කරලා මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. ආගෙන හිටපු සීල දෙනාටම තිරුවන් තරණයි සනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අපි බ්‍රහස්පතින්ද පොඩි
කයිවාරුවකට වෙලා ගන්නවා ධර්ම දේශනාවෙන් පස්සේ පරණ පුරුදු චාරිත්‍රාක් හැටියට අපිට මේ ප්‍රාස්පතින්දත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා කාට හරි ධර්ම දේශනාවේදී කියවිච්ච කරුණු නැත්තම් Tamante ජීවිතයට ඒකට අදාළ කරුණු එහෙම නැත්තම් සාන්දෘෂ්ටික පැත්ත හෝ විවේචන හෝ එහෙම නැත්තම් වෙන ප්‍රකාශන තියෙනවනම් ධර්ම සාකච්ඡාක මාර්ගයෙන් ඉදිරිපත් කරන්න. එහෙම දෙයක් නැත්තම් අපි ඊත්තාවතාචාදී ගාථා සජ්ජහානට යනවා කියන ප්‍රකාශය මේ වෙලාවේ කරනවා. කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවනම් අපි බලමු ඉස්සල්ලා නිසරණවනේ ඉන්න කවුරු හරි කටහඬ අවදි කරන්න කැමතිද කියලා. අවසරයි සයනස මේ දැන් ඒ කියන්නේ දැන් කලින් සයනසේ සඳහන් කරා දැන් අර ඒ කියන්නේ මේ කතාවේ ධර්මදේශනාවේ තියෙන විස්තරය සම්බන්ධයෙන්. එතකොට දෙයියන්ගේ පැත්තට කතා කරනවත් නෙමෙයි මේ ඒ වුණාට සයනස දැන් අර යම්කිසි ඒ කියන්නේ අපි හිතමු ඒ පොඩ්ඩක් කාලා බීලා තියෙනකොට මේක කරගෙන යන්න පහසුවක් වගේ එන ස්වරූපයක් තියෙනවනේ සයනස. දැන් සයනසේ කතාවක් කෝ අවුරුදු 35ක් විතර කියලා. එතකොට සාමාන්‍ය කාපු බීපු වයසන්නේ සයන. කෑවා. 35ක් කෑවා. ඒ වුණාට බුදුමයි ඒ කක්ක වලක නොවැටිච්ච හැටි කියලා කවියක් ලිව්වා මේ මෙල්බන් වලදී. ඒ කාර්යයේ දඟ කොල්ලෙක් වෙන්න ඇති. කෙල්ලනොත් පිටිපස්සේ එන්න ඇති. ඒ වුණාට පුදුමයි කක්ක වලක නොවැටිච්ච හැටි කියලා කවියක් ලියලා මම කිව්වා රාජිකා ලිව්වේ කියලා ඒකේ කියන ඒක නෙවෙයි ලිව්වේ. කොහොම නමුත් මේ මට පුදුම හිතෙනවා අවුරුදු 35ක් අම්බෝයි කතා ප්‍රශ්නයක් අපංගෝ ඉවරයි. ඉතින් දැන් ඒ කියන්නේ දැන් අර අපි හිතමු අර හිතෙන් මවන යකා ඇත්ත යකාට වැඩිය ටිකක් කළුයි කියනවනේ සොයනස්. ඒ වගේ දැන් අර එහෙම කරගෙන යනකොට සාමාන්‍යයෙන් ගියත් වැටෙන්න තියෙන මේ කක්කාවට මේකනම තමයි අපෝ යන්න තියෙන්නේ කියලා පොඩි හැඟීමක් අවබෝධයක් තියෙනවා නම් එතකොට ඒක පහසුවක් වෙනවා කියලා හිතිලා තියෙනවා මට. මේ කියන්නේ මේ වැඩේ කරගෙන යන්න Brahmacharyaක් ආරක්ෂා කරගෙන ඉන්න සාමාන්‍යයෙන් මේ පැත්තෙන් පහසුවක් තියෙනවා කියලා. මම මේ කියනවා මම දන්නවා මේකට බැනුම් ගන්නවා කිය. මේ ඔය ඉන්දියාවේ මේකක් තියෙනවා ඉන්දියානු දර්ශනය කියලා නම මට මතක නැහැ ශර්මන් බෙන්ඩදී. පොතක් ලියලා තියෙනවා මේ ඔය මං ඉන්දියාව ගිය එකනාගේ යන කාලේ මම ඒකට 84 85 වගේ වයසේදී. ඒ පොත මං ගෙනල්ලා කියෙව්වා. ඒකේ ලියලා තියෙනවා හොඳම ඉන්දියානු දාර්ශනිකයා ඥානයේ මේරීම සඳහා විවාහ ජීවිතය අත්‍යවශ්‍යයි කියලා. මොකද එයාට හොඳ දරුවෙක් හම්බෙලා තියෙනවා. ඒ දරුවත් දැනට Brahmacharya රකින්න ජීවිතය සාර්ථකයි. අනිත් සර්වචන්නාංශයේ දේශනා කළ තියෙනවා ඥාන සම්ප්‍රයුක්ත මේ සෝමනස්ස සහගත හිතක් ඇති වෙන්න uppatthito ඉන්ද්‍රිය පරිපාකතෝ කිලේශ දූරී භාවතෝ තාමකද්දයක් තියෙනවා ඉන්ද්‍රිය පරිපාකය අවශ්‍යයි කියලා. අවුරුදු 40 පෙන්නට පස්සේ තමයි මනුස්සයෙකුට ඥානෙ පහළ වෙන්නේ. එහෙම නැතුව මේ විසාකාවල හැම ඊට කලින්ම සෝවන් වුණා තමයි. නමුත් සාමාන්‍යයි. ඉතින් ඒ නිසා අදහසක් තියෙනවා මේ මිනිහෙක් වෙන්න කසාද බඳින්න ඕන. අපේ පැත්තේ දැන් කොළඹ නුවර පැත්තේ බයියෝනේ. මේ පැත්තේ කියන්නේ කොළඹ එන්න ඕන. හොගාන පොකුණු දකින්න ඕන. කසාද බඳින්න ඕන. කියලා ඉතින් අර ශර්මගේ පුතා ලියනවා මම අපේ තාත්තගේ හොඳම දරුවා. හැබැයි තාත්තා බොරු විවාහ වෙන්නේ නැතුව තමයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියලා පුතා ලියනවා. දෙයියෝද ගන්නේ පුතාද තාත්තද කියලා ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ළඟදී විදුර කතා කරලා කියනවා ඒ පොඩි එකා ඌ බණාලා කිව්වලු මේ ධම්මජීවහන් ඔක්කොම සිල්ලම් කරලා පැවිදුනේ නිසා මාත් පැවිදුණා. හැබැයි ඊට ඉස්සෙල්ලා සිල්ලම් කරන්න ඕනේ කියලා. ඉගෙන කොල්ලන්න කිව්වා ඇහෙනවා. උඹට විතරක් නෙවෙයි. උගිල් දෙනා මේ ඔක්කොම කරලා තියෙන ඒක නිසා ඒකෙන් වැරදි අදහසක් ගන්නවා. මේ ඒ වැරදි ටික අත්‍යවශ්‍යයි කියලා. ඒකද ඔය කියන්න හදන්නේ. හරි එහෙනම් කියන්නේ හොඳයි කියන්න ඕනේ. එතකොට මොකද්ද? ඒක තමයි අපිට දෙන්න තියෙන්නේ. අපි කිව්වොත් මෙහෙම වැරදුනාට ප්‍රශ්න නැහැ. ප්‍රමාණය යන්න පුළුවන් කියන ගත්තට සමහරව හිතනවා මේ වැරදි කිරීම සුදුසුකමක් වෙනවා කියලා. ඒ වගේ එහෙම නැත්නම් මං කියනවා මෙහෙම. ඒ මවුන්ට් ලැබින්නේ වල මේ මාතේ නැති වුණා. ලියනගේ මහත්තයා ළඟට ආවලු කතෝලික ආගමට හරවන්න කට්ටිය. මත සාමාන්‍ය සම්ප්‍රදාන කුල මිනිස්සෙක් යාකවලු ඕගොල්ලෝ මහන්සි වුණාට කමන්නේ මම ආගම වෙනස් කරන්නෙත් නැහැ නම වෙනස් කරන්නෙත් නැහැ මගේ ජාතිය සිංහල එච්චර වෙනස් කරන්න වැඩක් නැහැ. ඔය කියන දෙයක් කියලා යන්නේ. ඊට පස්සේ කොල්ල මේක අපිට නොකර බෑ. අපි මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. අපි එනිසායිල ඔය පිළිගන්නේ නැත්තරමටම අපිට පින් සිද්ධ වෙන වැඩි. අපි කියනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ මම ඔයාලට කියන්න තෝත් දෙක කිව්වනේ මම වෙනස් කරන්නේ. ඒකස්කොල්ල ඔයා විශ්වාස කරන්නේ මම දෙවියෝ අදහන්න පටන් ගන්න ඉස්සෙල්ලා මමත් ඔය වගේ තමයි හිටියේ. දෙවියෝ අදහන්න ගියාට පස්සේ මම
මේ හොඳටම දේව විශ්වාසයක් තිබුණා. පඩිපෙළ නගිනකොට 4 වෙනි පඩියේදී තරප පෙළ පිටින් කඩාන වැටුණා කියනවා. ඉතින් වෙනදා දෙවිය අදහන් නොහිටියා නම් ඉලයට කැඩිලා වස අමාරුවක් වෙනවා. පොඩි තල්මක් මිසක්ක මොනවත් උනේ නැහැ කියලා. ඉතින් ලියනගේ මාත් එක්කලු දෙයියන්න තිබුණ නැද්ද නග්ගන්න නැතුව වට්ටන්න නැතුව තියන්නේ. නග්ගලා වට්ටපු එකද දක්ෂකම දෙයියෝ. ඇයි දෙයියන්ට පළවෙනි අඩියම තියෙනකොට තරප් පෙළ නැති කරන්න බැරිද? ඒ නිසා හුඟව දෙනෙක් කැමති ওই වැඩ පෙන්නලා. ඒ කියන්නේ ඊට පස්සේ ඩ්‍රැමැටික් නේ ECN එක. අඟුලිමාලගේ චරිතය අහන්න අපි හරි කැමතිනේ. පටාචාරගේ චරිතය අහන්න හරි කැමතිනේ. එහෙම නැත්නම් කිසා ගෞතමිගේ. ඉතින් මිනිස්සුන්ගේ මේ sadistic and messages කියලා අදහසක් තියෙනවා මේ torturing වලට කැමති. වද දෙනවට ඒ කියන්නේ දරත පරිලහ වලට පුදුමාකාර කැමැත්තක් තියෙන මනුස්සය තුළ. එක්ක අනුන්ට ගහන්න ඕනේ ඒක sadistic කියනවා messages කියන අනුන්ට ගහලා ලේ දකින්න ඕනේ. එතෙන් තමන්ගේ ලේ අත කපා ගන්න ඕනේ. sadistic. ඉතින් දෙකම psychiatric situation එකක්. මේ මනුස්සයා තුළ තියෙන එකක් අර reptilian ලගේ තියෙන්නේ මම දැකලා තියෙනවා රිලවා කටුසෙක් අල්ලන ඔළුවේ ඉඳලා කාගෙන යනවා චර ගාලා අයිස්ක්‍රීම් එකක් වගේ. ඌට පුළුවන් මේ පණ තියෙන සතේ කණ්ඩ. ඒක තියෙනවා අපි ගාව. අපි පවුලේ ඉන්න ඇත් එක මේ ඇසුරු කරන කට්ටියත් එක්ක ඒ විදිහට මේ මොනවද කියන්නේ torturing පුදුම brutal සපක් විඳින්නේ. හැම පද්ධතියකම තියෙනවා. ඒකට විරුද්ධ වෙන්න එපා. ඒ තමා විශ්ෙන් තමන්ට වද දී ගැනීම තමයි ඉතින් මනුස්සයෙක් එකම විනෝදාංශය කියලා කියනවා බලන්නකෝ මට වෙලා තියෙන දේ මෙහෙමයි කියලා තමන් විහිම්ම තමන්ට පටවගෙන තමන් විසින් අහ යන කුණු කන්දල් ඔළුවේ දාගෙන ඉතින් ඒක විකුණ තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ ධර්මිතාවක ඉඳද්දි මේ පව් කරලා පව් නොකර ඉන්න පුළුවන්ද නොකරම තේරුම් ගන්න පුළුවන්ද කියලා ගත්තොත් ප්‍රිවෙන්ෂන් නම් කියෝ කියලා වෙදකමයි හෙදකමයි තියෙන්නේ. ඉතින් බටහිර ලෝකේ සතිය ගියේ වෙදකමටනේ. ලෙඩ නොවි බේරෙන්න නෙවෙයි. ලෙඩ වෙලා වැඩ දාලා පෙන්නන ඕම් බලපන් මයින්ඩ්ෆුල් බේස් ස්ට්‍රෙස් රිඩක්ෂන් ප්‍රෝග්‍රෑම් කියලා ඕන ස්ට්‍රෙස් එක කාට පස්සේ මයි ගාවට එන්න ඕන්න භාවනා කරුවොත් නැති කරලා දෙන්න පුළුවන්. ලෙඩ නැති අයට ඒක මොකද? ඒකට මේ ගුරුනාථයන්ට නූගාවට. භාවනා උගන්නන එක යන්න නූගාවට බුදුහාම උගන්වුවේ එහෙම ලෙඩ වෙලා සනීප කරන එක නේ. ඒක බැරි නෑ බුදුහාමතුරානේ. හැබැයි බුදුරජාණන්සේ දෙන්නේ හෙදකම ඒක හරි බෝරින්. ඒක හරි කම්මැලි. ඒක හරි එපා වෙනවා. ඉතින් ඒ නිසා අපි හරි කැමති මම මෙච්චර දාමරිකෙක් වෙලා මං හරි වුණා කියන්නේ. එහෙම තමයි මට මෙච්චර වැරදිලා මට හරි ගියා කියන එකට පුදුම මේ සාහිත්‍යයේ ශිෂ්ටාචාරයේ ඒ ටෝචරින් ගතිය. ඒකයි මං කියන්නේ හිට නාඩගමේ මම වැද්දට අඳිනවා නීලමාලිනා මෙන් ඕම් බලාපම් මන්න මේ කුමරින් මට කඩුව දෙන හැටි තොපි ඔක්කොම දන්න තාලෙන් මන්න මේ කුමාරගේ කිසි දෝෂයක් නැහැ තොපි තේරම දන්නවා මස් වැද්දට තමයි කැමැත්ත. සින්දුවේ තියෙන මොකද්ද මට ඒක මතක් කරගෙන මම හිට නාඩගමේ මම රජාට අඳිනවා අජාසත්ත නාමයෙන් ඕම් බලාපම් ගමේම අඟුරුන් මට ලව් කරන තාලේ. මිනිස්සු පුදුම ආසයි ඒ ටෝචරින් වලට. self torturing නෑ කියන්නේ Tamanට වද දී ගන්න එක අනුට වද දී ගන්න. ඔච්චරයි ඉතිහාසය කියන්නේ. මනුස්ස ඉතිහාසයේ පුරාවට තියෙන්නේ දිනපේ කාලියෙන් ලද වාසි බස් ටිකක් විතරයි. මොනම ඉතිහාසයක්වත් නෑ. ඉතිහාසය ලියන්න උන අදුක්කම සුඛ වේදනාවයි. චතුත් අධ්‍යානෙ. මොනව ලියන්නේ? යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා හිතන්න ඉඩ තියලා නැහැ බුදුහාමුදුරුවෝ මොනවා හිතුවත් ඒක මඤ්ඤණාවක්. ඒ නිසා අපි ඉතිහාසය කියලා කියන්නේ පුරුසාරං කියලා කියන්නේ කට කතා කියලා කියන්නේ පරුස වචන කියලා කියන්නේ කේලම් කියලා කියන්නේ කාට හරි කිටේරියක් තමයි. ඒක මේ තමයි අනුන්ට නෙවෙයි තමන්ටත් එහෙමයි. ඉතින් ඒක තේරුම් ගැනීම මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. අපි මේ අල්ලගෙන ඉන්නවා මේකමයි හරි කියලා. අල්ලගෙන ඉන්නේ මොකක්වත් නෙවෙයි කාලිකයක් කාමයක් වද දී ගැනීම. අරින්නේ නැහැ. ඉතින් අරින්න යා කැමති නැත්නම් කාටවත් අරින්නත් බෑ. ඒ නිසා වැරදි කරලා හදනවද? එත වැරදි නොකර හදනවද කියන වැරදි නොකර හදන එක හොඳයි. හැබැයි කවුරක්වත් සම්මාන දෙන්නේ නැහැ. වැරද්ද කරලා ඒකේ මාට අවලම ආවොත් තමයි යවොත් තමක බුද්ධ අම්මේ පොලිමේ එන තරම් ඒකේ නම් බලන්න
කියන ඔය ජෝර්ජ් ජජ්ජුර මරපු එක ගිලෙට් බ්ලේඩ් එකකින් කැපුවේ අඟල බස්සන්න. ඒක බලන්න විතර සෙනග රැස්ුන් නැතුළු මුළු මානව ඉතිහාසෙම පොළොවට එක තැනකට මිනිස්සු රැස්ුනේ නැතුළු කවදාකවත්. අර වදකයා මේ රාජ්‍යජ්ජුර මරපු එකාව කපන හැටි බලන්න. නැද්දු බණ්ඩ කපනවා බලන්න කී දහහක් එන්නේ නැද්ද? මහමලුවට. හරි ආසයි. කැපුවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ දිවිඥාන්සි තමන්ගේම දරුවා වනේලාලා කොටනවා දකින්න කී ලක්ෂයක් ආසයිද? කී දෙනේ චිත්‍රපටි හදාවිද? මිනිස්සු ළඟ පුදුමාකාර ආසාවක් තියෙනවා තමන්ට ටෝචරින් අනුන්ට ටෝචරින්. අන්න ඒකට විරුද්ධ වෙන්න එපා. ඒක කිව්ව බලංගොඩ ආනන්දමයිත්‍ය ආමතුරු තමන් ඉදිරියට අසාධාරණ වෙද්දි කරබනේ ඉන්න බැරි නම් හින ගහනවා කියලා. අසාධාරණ තමයි වෙන්නේ මම කරපු දෙයක් නෙවෙයිනේ. ඔක දැකලා උඹ කොමිට් වෙන්න එපා. උඹ අරක කියන්න නැතුව මේ කියන්නේ ඔව් දැක්කා. ඔව් දැක්කා. මොකද උඹට ගාය තිබුණ නැද්ද කරන්න බෑ. මට පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. ජර්මන් නීතිය ඒක වැරදිලු. උඹ අත දාන්න ඕන මම කොඹ බම්බු ජර්මන් කාර්ය ජර්මන් නීතිය බලාගෙන අපිට මේ බුදුහාමර මොනවක්වත් කියලා නැහැ. බුදුහාමර කියලා දැක්කත් නොදැක්කා වගේ හිටපන්. ඒ නිසා පෙරදි කරලා සනීපෙන එක තමයි ශිල්ප දක්වනවා කියන්නේ. පෙරදි නොකර හෙදකම කිසිම සටහනක නැහැ. කිසිම පොතක නැහැ. ඉතින් ඒ නිසා අපි අපත් වෙච්ච ලොකු සාංශ වගේ කට්ටිය ගැන කවුරුත් දන්නේ නැහැ. ඒකල ලොකු සාංශ කිව්වා මගේ චරිත කතාව පාවා ලිව්වොත් මම සුද්ධවන්තව ඉපදිලා සුද්ධවන්තයෙක් වශයෙන් මැරලා ගියා නෑ මමත් ලව් කරලා තියෙනවා. ඉතින් මේ ළඟදිත් එක්කෙනෙක් බැනලා දෙවුණා මේ කවි කියනවා කියලා. ලොකු ආම්ද්‍රෝමේ හිටියානම් මම කිව්වා අනේ හිටියානම් මම හරිම කැමතියි. ඔය කියන එක්කනට වැඩිය කැමති මොකද ලොකු සාන්ති කවුද කියලා බලන්න තිබ්බා අපිට. උන්වහන්සේ සෞන්දරානන්දේ නන්දාමඳුර ලව් කරන හැටි සිංහලට දාලා තිනවා කවි ටික. ඕවා මේ අපිට හිතන්න පුළුවන් ඥානරාමඳුර කරයි කියලා. පොඩ්ඩයි කරලා තියෙන්නේ. අනික් කටිය හුඟක් වැරදි කරන්නේ නැතුව ගොඩින් බේරලා තියෙනවා. ඒ නිසා කාටවත් කතන්දරයක් හදන්න බෑ, චිත්‍රපටයක් හදන්න බෑ, දුෂ්ටයෙක් නෑ. පික්චර් එකක් තාරේ සින්නේ බෑ. දුෂ්ටියෝ නෑ. ලොකු සාංශයට හරියට හතුරු ඉඳලා තියෙනවා. කිසි කෙනෙකුට ගහන්න බෑ මොකද ලොකු සාංශය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කවදාකවත් ප්‍රතික්‍රියා කරන්නේ නැති අර මිනිස්සු දත කාගෙන නිකන් ඉන්නවා. මේ සාංශය ලොකු සාංශය කියලා අහවල් දෙට යන්න කියලා අහවල් දෙය ලබා ගන්න කියලා මොකක්වත්ම නැහැනේ. යනික් කටියට එහෙම ලබා ගන්න දේවල් තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ට ලෙඩ වෙලා සනීප කරන එක අම්බෝ හරිම දක්ෂකම. ඒක නෙවෙයි හෙදකමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් හෙදකම විකිනෙන්නේ නැහැ. වෙදකම කොමෝඩිටි එකක්. මාකටිං ගන්න පුළුවන්. මවා පාන්න පුළුවන්. අපි මේ කෙලවෙනකන් තමයි බලයින කාට හරි උගෙන් ගානක් ටැක්ස් කරගන්න. කාට හරි භාවනා කරලා කෙලවෙනවා නම් මට බුදුම සතුටක් එනවා. ඒක හොඳයි. නිකන් කෙලුණාට පස්සේ ආගම් බලයින මැරුණොත් 7 දවසේ දානි. කෙල්ලෙක් ලොකු වුණොත් ඔන්න ඇට්ටෝම් ගෙදරක්. කොල්ලෙක් හම්බුනොත් ඔන්න උපන්දින දාන. ඉතින් අර මිනිස්සු ළමයි හම්බෙලා ළමයි මරනවා. ඉතින් ආමුතුන්ගේ පොතේ දීලා යනවා. අවල් දවස් සංස අනිවාර්යෙන්ම ඉන්න. ආමුතු දන්නවා කට්ටිය. කට්ටිය ගිය ඇතුළට ලව දෙල්ලම කරන තාක්කල් ආමුතුන්ගේ පොත කවදාකවත් හිස් වෙන්නේ නැහැ. අපිට එහෙම වුණා නම් අපිට හදිස් නීතිය කියලා කණ්ඩ හම්බෙන්නේ නැහැ. අපිට කණ්ඩ හම්බුනේ ඉතින් අර පල්ලෙන් කොහම හරි තම්බලා හදලා දුන්නා. ඒ නිසා හෙදකමද හොඳ වෙදකමද හොඳ කියන එක තමයි මම මේකට මතු කළ දෙන දර්ශනය. මොන්න බෙයිටි ඔය මිනිස්සුන්ට 85 වෙන්නේ නැතුව ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් ඌ එදාම මේ මිනිහා කපලා ගිහිල්ලාම යන ගමන් මස්කොත්තියක් අරගෙන යනවා කඩේ. ඊළ කාම සේවනය කරන මස් කාලා. මේ අපිට මිනිහක් දැකපුවාම කපලා ආපුවාම දවස් 3ක් 4ක් යනකම් කරෝල කැලක් දේවත් බලන්න හිතෙන්නේ නැහැ. යකෝ සාකි අරකම නේද කියලා. බුරුමෙන් ඉඳදී මම එළුළු මයි කියාවිති හරියට බැනුම් ගැව්වා. එදාක එළුළු සූප් එකේ තාර කකුලක් තිබ්බා. මොන්න කක්කකට වල විදින තතෙද්ද කියලා බලන්න. කකුල පිටින්ම මෙහෙම. සූඩියෝ බයිනවා ඉඳපු ගමන් හොදි ගැලියට. කකුළු විතර. මකුළු ගෙදර ගියාට පස්සේ එකෙකුට කුකුළු එකේ පස්ස පැත්ත හම්බෙලා. ඒක ආපල කනකොට ඒක කෑවට කමන්නේ අප්පා කියන්න හොඳ නෑනේ අනික් කට්ටියට කන්න තියෙනවනේ මේ සත්තු සර්පියෝ කනවා ඉතින් ඒව දිහා බලනකොට ඔට විරුද්ධව කතා කරන්න යන්න එපා උඹ ධම්ම කුසල කරබන් හිටපන් එච්චරයි කියන්නේ
ආකර්ෂණයන්ස දැන් සාන්දෘෂ්ටිකත්වයේ ගැන දැන් අහස මතක් කරද්දී මට මතක් වුණා සායනහන්ස දැන් සායනහන්ස කියන දේ දුන විදුරුගේ පුතා ඒ කියන කතාව ඒ වගේම සායනහන්ස ඒක මේ ධර්මයේ සායනහන්ස ලොකුවට උද්දුත වෙලා තියෙනවා සම්බුද්ධමාලය ඒ වගේම කිසాగෞතමී අටාචාරාව විශේෂයෙන්ම ආලෝක යක්ෂය සම්පති එමෙති වගේ අය සායනහන්සේ සාන්දෘෂ්ටිකත් එක පින්නපු ගමන් මටක් ගාලා අල්ලනවා වර්තමානයේ සායනේ ඊයේ පොඩි ධර්ම සාකච්ඡාවක් කරන්න ඉන්න බොහොම කුඩා කාලයක ඒකද ඒ උන්වහන්සේ කියන දේ දුනා මේ කන බොන මිනිහා විතරයි මේක අල්ලන්නේ කියලා සායනහන්ස ඊට පස්සේ අපි පුරුත්තාපන යන්න දේ දුනා ඉතින් ඒ පන්සල් ගියපු හිමයි නෙමෙයි ඒ දඟලන අය අනිත් විශේෂයෙන්ම අන්‍යාගමිකයෝ ඒ සාන්දෘෂ්ටිකත්වයේ කියන්නේ හරියටම අල්ලලා ඒක නිරවදිව ඒක විස්තර කරනවා සාමාන්‍යයෙන්. අන්න ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ ලෙඩ වෙලා සනීප කරන එක වෙදකම මාකටිං කරන්න පුළුවන්. වෙදකම කෑ ගහන ඩ්‍රැමැටික්. අපි සතිපාසලේ යන්නේ එතෙන්ද කියන එක කිසිම ෆැසිලිටේටර් කෙනෙක් තේරුම් ගන්න නැහැ. ඒ කටියට උනේ ඩ්‍රැමැටික්. ඩ්‍රැමැටික් වෙන්න කවුරු අමාරු වෙట్లా කොට දාන්න ඕනේ. දැන් අපේ අම්මා ඉන්න කාලේ කියනවා මං ගෙදර ගෙනල්ලා හැදුවා මේ උගඩුවා කියන සතා මහගෑණි හිටියේ නෑ දරුවා 64 කිසි හම්බෙලා තෙලිජ්ජ දීලා හැදුවා මුගටිත් හදනවා ගෙවල් වල මුගටියා නතු කර ගන්නව වතුරට දාලා ගොඩ එන්න අත දෙන්න ඕන. ඒ අත ඉඹිනවලු මැරණකම්. ඒ අතින් ආවේ දැම්ම බව ඌ දන්නේ නෑ. ඒසා conspiracy theory එක කරන්නේ problem reaction response. problem එක ඇති කරලා ඒ මිනිස්සු රියැක්ට් කරන්න ආනවා. රියැක්ට් කරලා ඉවල උත්තරේ දෙනවා. ඒකට කියන මේක මේ බර්ටන් රසල් මනුස්ස හිතේ ඒ තරම් පාහර තුච්ච දෙයක් ඇත්තේ නෑ. මිනිස්සු කමාරුවේ දාලා ඒක ගොඩ ගන්න මමයි සාන්තුරේයිලා පෙන්නනවා. අමාරුවේ දාන්නෙත් උමයි. ඒක අද ඉන්න ශිෂ්ටාචාරින් එක බයියෙකුට තේරෙන්නේ නෑ. අපි අමාරුවේ දාලා තියෙන්නේ උන්. අපි මේ කැලේ හිටපු නිකන් කොයිද හිටපු සත්තු జాතියක්. ගෙනල්ලා මේක හිට ගනින් මේක ඉඳ ගනින් මේක ටේබල් මැන සනම්මනම් කියලා දාලා අපිට ගිල්ට් එකක් ඇති කරලා දීලා අපිට ලැජ්ජාවක් ඇති කරලා දීලා අද මිනිස්සු කොච්චර විඳවනවද බලන්න අසහනි කවුරක්වත් හිතුවේ නැහැ මේ ශිෂ්ටාචාරය දෙනකොට සංවිධානය දෙනකොට මේ පෙළගස්සනකොට ඔහොම දෙයක් එයි කියලා. දැන් කිසිම සංවිධානයකට උත්තර දෙන්න බෑ. බුදුන්සේ පටන් ගන්නකොට කිව්වේ අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාකාරගතව ඔයත් එක්ක බෑ පේනවනේ කතා කරන්නෙම කැලේට යන්න කියලානේ වනචර කරන්න හදනවා අයින් කළා දැන් අපිත් අයින් කරානේ. ඉතින් ඒක නිසා බටහිර ලෝකේ සතිය අල්ලනකොට මේ තෙරපිටික් පැත්තෙන් අල්ලපු එක තේරුම් ගන්න බැරි නෑ. ඉතින් අපි ඒක එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි ලෝකේ දුවන ධර්මතාවය. ඒකද ක්‍රියාත්මක කරන්නේ ඒ වෙනුවට අපි ලංකාවේ වෙන පණිවිඩයක් දෙනවද සතිය හරහා හෙදකම. ඉතින් ඒක දෙන්න අපේ හමුදාව තේරුම් ගන්න තියනවාද ඒක. අපේ ෆැසිලිටේටර්ස්ලා තේරුම් ගන්න තියෙනවා. ෆැසිලිටේටර්ස්ලා කියනවා හෙදකම කරන්න ගියාම කම්මැලි හිතෙනවා. අපේ ෆැසිලිටේටර්ස්ලා කියනවා. මම මොනවාක්වත් ඒගොල්ලෝ තාම වචනයක් කතා කරලා නැහැ. ඒ යමක් උගන්නන්න ගිහිල්ලා යාට ඒක උගන ගන්නකොට කම්මැලි වෙනවා නම් භාවනා කරනකොට කම්මැලි වෙනවා නම් භාවනා කරන එක කම්මැලි වෙන එක අපි වායි කියන්න එපා. ඒක පන්සිංශ කියනවා කෙලින්ම ගුරුනාන්සේ වායි කියන්න ඕනේ. මේ කාට හරි යමක් කියලා දෙන්න ගිහිල්ලා ඒ සත්‍ය කියලා දෙනකොට එයා අහන්නෙත් නැහැ වැඩේ වෙන්නෙත් නැහැ මාත් කම්මැලි වෙනවයි කියනවනම් මම දැනට කරලා තියෙන්නේ ඒගොල්ලෝ පොඩ්ඩක් ඇත්තට කරලා තියාගෙන ඉන්නවා. කියන්න යන්නේ නැහැ මොකද කියනවනම් කියන්න වෙන්නේ බොහොම සැරට. මේ සතිය කියන එකේ මූලික අයන්නවත් දන්නේ නැතුව මේ කතා කරන්නේ. ඒගොල්ලෝ මේ වෙදකමක් කතා කරන්නේ. වෙදකම හොඳයි ආතල් එකට. වෙදකම sorry. හෙදකම තියෙන්නේ ඒක දැනගන්න ඕනේ මේ විකිනෙන්නේ නැහැ. කොහේ විකිනෙනවද? විකිනේ ඔය වගේ තැන්වල. මොකද හේතුව ඒකේ මේ වෙදකමට අල්ලලා යනවානේ. නමුත් අපි තේරුම් අරගන්න කියලා දෙන තමනුත් නැත්නම් බුදුරජාණන්සේගේ මූලික උගන්වන වෙදකමට වඩා හෙදකම හොඳයි. ඒක තේරුම් ගන්න තියෙනවද අපි? ඒ තේරුම් ගන්න නැතුව නිවන් යන්න හිතන්න එපා. කවදාකවත් මේ විපස්සනා කියන කල්ලන් හිතන්න යන්න එපා. කවදාකවත් විපස්සනා ඥාන ගැන හිතන්න යන්න එපා. කවදාකවත් අවිරුද්ධ ප්‍රතිපදා ගැන හිතන්න යන්න එපා. මම දන්නා මම මේ කතා කරන්නේ ඉතාලම ගැඹුරක් ලේ වලින් ගන්න ඕන එකක්. සාන්දෘෂ්ටිකව ගන්න ඕන. ගන්නවා. ගන්න බවත් මට විශ්වාසයි. මේ ගමන සාර්ථකත්වයේ ගමනක් බවත් විශ්වාසයි. ඔය දැනට චර්චුරු ගන්න කට්ටිය ඉන්නවනේ.
බෑ කියන අය. ඒගොල්ලෝ ගැන මම ඉච්චර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඒගොල්ලෝ කොට ගැනීම වගේකින් බාර ගන්නවා. හැබැයි ඒගොල්ලොත් එක්ක යන්න බෑ. ඒ නිසා අපිට උඟක් ප්‍රතිඵල පෙන්නන වෙදකම් සාර්ථක වීම සතියට අඳුරයක් වෙයි, කොඩියක් වෙයි, දජයක් වෙයි. මේ නිස්සරණවනේ සමාවෙන්න සතිපාසලේ පණිවිඩය ඒක නෙවෙයි. අපි ලෝකෙට දෙන්න හදන පණිවිඩය ඕක නෙවෙයි. කොරෝනා ඉන්න ඕනේ නැහැ අපිට. කොරෝනා අපිට වාසියක් තියෙන එක වෙනම දෙයක්. හැබැයි don't take it being advantage. අපේ වැඩේ කොරෝනා එන්න ඉස්සෙල්ලත් එකයි, කොරෝනා ආවට පස්සෙත් එකයි, කොරෝනා වෙලාවෙත් එකයි. අපි මේ වැඩේ මේ වර්ධිය මාළු බණ්ඩ යන්නේ නැහැ. බෑවොත් ගුටි කන්න වෙනවා කියලා බික්කු බෝධි ලියනවා. මේ විද්‍යාව වැටෙන වෙලාවේ, ආර්ථික වැටෙන වෙලාවේ ඒක මේ බුද්ධ ආගමට හේතු කරන්න යන්න එපා. බුද්ධ ආගමට කායිම වජ්ජක් ගහිල්ලක් ඕනේ නැහැ. ඒකේ වෙදකමේ තියෙන්නේ. සමා වෙන්නේ හෙදකමේ තියෙන්නේ. ඒක කිසිම කෙනෙක් ලංකාවේ දැනගන්නේ නැහැ. ඒගොල්ලන් ඕනේ මේ කතෝලික ආගමකට වැඩිය වෙදකම අපිට කරලා දෙන්න පුළුවන් වෙයි. අර මැජික් එක පෙන්වන්න පුළුවන් වෙයි. ඒකට ඉන්නේ පිස්සෝනේ, පිහාට්ටෝනේ. කිසි කෙනෙක් ඔය එකයි මේ අම්පිටි රාහුල හාමුදුර කියන්නේ මහත්තයෝ මහානකම් කරන්න රහත් වෙලා තියෙන්න ඕනේ කියලා. අද සංඝයා කරන හරියක් කරන්නේ අනුන්ගේ කුණු හොදන එකනේ. අනුන්ගේ ලෙඩ සෝග සනීප කරන එකනේ. ඉතින් මේ මිනිස්සු සංඝයා දිහා බලන්නේ කවුරු විදියටද? විඥාකාරයෝ විදියට. විසාඩ්ස් මායාකාරයෝ විදියට. මොනවද කිව්වා මේකේ තියෙන එකම ආදේශනා පාටි හරිය අනුශාසනා පාටි හරිය ඉද්ධි පාටි හරිය නේ. අනුශාසනා පාටි හරිය විතරයි. ඔය අනම්මනම් හිත් කියවිලි ඒ වගේ ඉදි ප්‍රාතිහාරය යන අනාර්යයි. හැබැයි මල්ල විරෙනවා. ජනප්‍රිය වෙනවා. ඉතින් ඒ දෙක වෙන් කරන්න පුළුවන් වෙයිද? ඒ දෙක කෙහෙල් ගෙඩිය ලෙල්ලත් එක්ක කනවද? ඉදෙන් දැරලා ලෙල්ල අරලා කනවද කියන එකයි තියෙන්නේ. ඉතින් මේක මම දකින්නේ කරන්න පුළුවන් දෙයක් විදිහට. හැකියාවක් විදිහට මම දකින්න හුඟ දෙනෙක් ඒ සාර්ථකත්වයේ මනින්නේ gross national production එකෙන් මිසක gross national happiness එකෙන් නෙවෙයි. සාන්දෘෂ්ටික නෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි සතුටු වෙන්නේත් මේ අනුන්ගොට දාලා මේ අනුන්ගේ මේ අඬහැරින්. ඒ අඬහැරෙත් දුකටපත් වෙච්ච එක නා දුකින් ගැලවීමේ තියෙන අඬහැරි මේක නෑ. ඒක මේ අතුරු බලයක්. මෙතනපත් නොවි හෙදකමින්ම බේරෙන එක ඒ රිපෝට් වෙන්න දෙයක් නෑ. ඉතිහාසයක් නෑ ඒකේ. සංඥාවක් නෑ ඒකේ. වේදනාවක් නෑ ඒකේ. ඉතින් ඒකට no event. ඒ කියන්නේ ඇඩ්‍රස් නැහැ. ලෝකේ දුවන්නේ එතන. බයලජ්ජා නැතිකම ලෝකපාලක ධර්මයක්. බයලජ්ජා නැතිකම සුඛ ධම්ම. කවුරක්වත් අගය කරන්නේ නැහැ. කවුරක්වත් අගය කරන්නේ නැහැ. අගය කරන්නේ අජාසත්ත වෙලා ලව් එකක් හදාගත්තා. ඉතින් කොල්ලෝ යනවා අර ඊවෙද මන් දන්නේ කොහෙන්ද මේක මන් දැක්කේ කියලා මම මොකක් හරි එකේ පහුගිය ටිකේ මට YouTube බලන්න හිතුණා. එක එක නෑ එවනවනේ ඒවම බලනකොට ළඟ තියෙන එකත් බලනවා. ඒක අම්මා කෙනේ සිල් අරගෙන ගෙදර ඉර ගමන් ටෙලිෆෝන් එක ඇරන පඳුරක් අස්සේ එනවා බැනගෙන හොඳටම මිනිස්සුෙකුට තොට මං කියන්නේ හොඳ දෙයක් කියන්නේ සිල් එහෙම දාගෙන. ඒතකොට මේ පැත්තෙන් එනවා ලස්සන කෙල්ලක් ඒ ටෙලිෆෝන් කරේ තියාගෙන. ඒ කෙල්ල මේ ඇඳලා ඉන්නේ බොහොම කොටට කොට ගවුමක් ස්කිනි එකක් ගහගෙන. ඈබොල. තෝ හිතනද මේ කාලේ ඉනකොල්ල සකල ක්ලේශ රසල ඉන්නේ කියලා. මේ අර ජෙමාගේ කෙල්ල නේද? තොපට විලිලැජ්ජ නැද්ද? ඒකල පොඩ්ඩක් එහාට ගිහම ආයෙත් යම්ම බයින බෑන්ඩ් උදේ කන්න දුන්නා මාළු කැල්ලක්වත් තිබුණේ නැහැ. කන්න පුළුවන් දේම කියලා ආයෙ යනවා. යනකොට එකෙක් මාළු බානවා. ඌට ගහනවා පයින් වැටෙන්න වතුරට. તો දැනගිය ඊලන්දාරි කාලේ මම ජිම්නාස්ටික් කරලා තියෙනවා මේ සිව්පා හතෙකුටත් ඉන්න දෙයක් අම්මා මාළුවා කියන්නේ සිව්පාවෙක් නෙවෙයි කියලා කියනවා. ඉතින් මේ දෙන්නම ඇතුළේනේ ඉන්නේ. මේ දෙන්නම ඇතුළේ ඉන්නේ සිල්ලම්මත් ඇතුළේ ඉන්නේ. අර සෙල්ලක්කාර නළුවල පද්දාගෙන යන කෙල්ල උන්තරම ගසගෙන යනවා. අතෝගේව කෑලි හැලේ බලාගන් කියනවා. ඇත්තේ තිර රචනේ ලියපු එවුන්ගේම නා මේ වර්තමාන පවතින සාන්දෘෂ්ටිය හොඳටම කියවලා තියෙනවා. ඉතින් මේවා දිහා බලනකොට තේරෙන පටන් අර ගන්න මේ මම විතරක් දන්න දෙයක් නෙවෙයි මේ මුළු ලෝකෙම දන්න දේවල්. ලෝකේ මොනවත් අලුත් දෙයක් නැහැ. ඒ නිසා කෙනෙක් අමාරුවේ දාලා ගොඩ ගන්න එක තමයි මිෂනරි සර්විස් කියන්නේ. ඒ වගේ තුච්ච පාහර වැඩක් නැහැ කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සමාවෙන්න බර්ටන් රසල් කියලා තියෙනවා වෙස්ටඩ් ඉන්ටරස් කියලා. මිනිස්සු කමාරු වෙන්නකම් බලන් ඉන්නවා ගිහිල්ලා සුමිතුරෝ උපදේශ වෙන සේවාව අනම්මනම් ඒක නෙවෙයි ඒකත් කරන්න වටාචාරවට එහෙම කරන්න බුදුහාම ඊට පස්සේ ගොඩ ගහන්න. ඒ ගොඩ දාන කමෙන්ට් යන ගියාම පුදුම බෝරින්. පුදුම කම්මැලි.
ඉතින් මට හිතුණා මේ වගේ කරිකියුලම් එක ඉගෙන ගන්නත් පැවිද්දකුත් කරලා අවුරුදු 40ක් සන්තෝෂෙන් පැවිද්ද ජීවිතය ගත කරනවා කියනකොට කොච්චරක් නරක දැකලා නොබලා ඉඳලා තියෙනවද? ඔක්කොම මම හදන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කිව්වොත් එimhe මයි කේස් ඔයිට කඩින් කළුවේ සුදු පාට වෙනවා. ඉතින් ඒ නිසා වෙදකමට වැඩිය හෙදකම හොඳයි කුසලලත් මං කිව්වේ ඒකමයි. අන්තිමට මොකක්ද කියපුවද? කරබාගෙන ඉඳලා උන්ට තරුණත් ඒක උනා කියන්නේ කිව්වට අහන්නේ. මං කියන්නේ සාකච්ඡා කරලා කිසි දෝෂයක් නැහැ. නමුත් මේ දන්න දෙයක් නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපි කොච්චර කොළේ වහලද ගහන්නේ කියලා බලන්න. වෙදකමට අපි තන දීලා කෑ ගැහුවට හෙදකමක් ඊට වැඩිය ලේසියිනේ. හරිද නොකර බේරණ එක. ඒක පැත්තක තියෙනකොට ඔය ප්‍රපංචයේ ඉන්නේ අතරමැදනේ ප්‍රපංචයක් එන්නේ. මේ ප්‍රපංච කරලා නතර වෙනකොට ප්‍රපංච නොකර ඉන්නේ කොහොමද? හරි බෝරින්, හරි කම්මැලි. ඒ නිසා මොනවාරි කරන්න හිතෙනවා. ඒ කරන හැම දෙයක්ම කවුරු හරි අමාරුවේ දාලා ගොඩ දාන වැඩක් යනවා. ඉතින් ඒක ඉතින් විරුද්ධ වෙන්න තු ඉමු ඒකට. අපන්නක ප්‍රතිපදා කියන්නේ ඒකට. හරි අපි මේ තියනවාද මේ අහලින් පහලින් ප්‍රශ්න කොහෙන් හරි? අවසරයි සාංශ මෙහෙන් අතක් උස්සගෙන හිටිය සෑහෙනලා මම හිතන අත වේදන නිසා දෝ මම අර කියවද ඇහෙන්න ඇති ඒකයි. එහෙමයි සාංශ. දැනට නෑ සායනද. කුසලයට කියව එක ඇහෙන්න ඇති මම හිතන්නේ. එහෙනම් අපි නතර කරන්නද? එන්න පුළුවන්. සානන්ද මේ එහෙමයි සාංශ. ප්‍රකාශ කරනවා ඒක කරමු ගන්න. නෑ කියන්න. අදසන ඊට වැඩි සායනන්ස මේ දැන් අර සායනන්ස කිව්වේ මේ අපිට මේ හෙදකම කරන්න ඕනේ කියලා ඒක පිළිගන්න සායනන්ස. අර දැන් අපි මේ ඉදිරිපත් වෙලා මේ මිනිස්සුම අමාරු වෙලා පවසු කරන එකක් නෙමෙයි තියෙන්නේ. ඒ මිනිස්සු ඒගොල්ලෝ විහිං කරගත්ත දෙයක්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පරිසරය හන්දා විකිමයිස් වෙලා ඒගොල්ලෝ ඒ සෆර් කරනවා සායනන්ස. ඒගොල්ලෝ අමාරු වෙట్లా ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ට මේක දුන්න ගමන් ඇල්ලීමක් තියෙනවා. ඒ කියන්නේ අපි අර ටිකට අපි ඉදිරිපත් වෙලා නැහැ. ඒ සායනන්ස් කියනවා මෙහෙම එහෙම ඔක මම ඔබට කියන්නේ ඔබ ප්‍රොඇක්ටිව් වෙලා ඉන්න ඕන. මේ ටික මේක හෙදකමක් වශයෙන් කරගෙන යනකොට ඔය පර්සන්ටේජ් එක අඩු වෙනවා කියන දෙයක් තමයි මට තේරෙන්නේ. සායනන්ස් ඒකද කියන්නේ නැත්තම්? තනිකර වැරදි. අපි වැරද්දක් නතෝ කවුරුත් ප්‍රොඇක්ටිව් මේ වැරද්දක් කරන්නේ නැහැ. මම 100%ක් වයි කියන්නේ උගේ වැරද්ද. කතා දෙකක් නැහැ. ඒකේ යාට ඈතට යන ෆිලොසොෆි එකක් තියෙන්නේ. අපි මේ මනසට උදව් කරන්න ගිහිල්ලා යාට උදව් කරන්න හිතන්නේ මේ වැරද්ද මම වග කියන්න ඕනේ. ඒකයි මට ගායෙන්නේ. ඒක අරකටත් පිටිපස්සේ තියෙන ධර්මතාවයක්. හැම කෙනෙක්ම කරන වැරද්දක් උඹේ වැරද්දක්. ඒක තමයි පාහරකම. මම අර කියපු ක්‍රමයට අමාරුවේ දාලා ඌ කොට ගන්න මුගටියට අත දෙනවා. මුගටිය අත ඉම්බිනවා. අයියෝ මේ අත තමයි මාව ගොඩ ගත්තේ කියලා. ඒ පාහරකම මනුස්සයර තේරෙන්නේ නැහැ. ඒව වංචනික ධර්ම, ෂට ධර්ම වල තියෙන්නේ. ඒක ලස්සනට උබේ පක්ක සම්තිර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා මේක ඥානීය මුවාවෙන් මතුවෙන. අනේ මට මහා කරුණාවක් දෙන්න පතල මහා කරුණාවක් මාතායතානියම් පුත්තං ආයසාය ඒක පුත්තමනු රක්කේ මේ කොට දාන්න. ඇයි ඌ විතරක් කොට දාන්නේ? ඇයි ඒක විතර සිලෙක්ට් කරන්නේ? එතෙන්දීම අපි වගේ කියන්න ඕන ඔය ඇති කර ප්‍රශ්නෙටත්. ඒක තමයි conspiracy theory එකේ පෙන්ලා දෙන්නේ. problem reaction solution. problem එකත් මගේ. react කරනවා යා ෂුවර් එකටම. react කරාට පස්සේ මම සාහන්තුරෙක් වශයෙන් ගිහිලා කියනවා මේමයි. ඒක තේරුම් ගත්තේ හිතෙනවා අකිරිය තමයි හොඳම දේ. ඒ නිසා අපි අනිත් පැත්ත ප්‍රොවෝක් කරන හැටි දන්නේ වගේ අපි ජීවත් වෙන්නේ බබා උකුම් වගේ. බබා උකුම් නැහැ. පැහැදිලිවම තේරෙනවා උඹ වගේ කියන්න ඕනේ එකට කියලා. ඒක මේ ගෝයන්කා සිස්ටම් එක කරපු ඉන්දියාවේ හිරේයින් එකේ කියලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. ඒකට උඹ වගේ කියන්නේ. සාර කියන කතාව ඇත්ත. නේද සාරෙන් දැන් තථාගතයන් වහන්සේ අඟුලිමාල ගාවට වඩිනවා. මේ මොනවාද ඒක කෝස් කරේ උන්වහන්සේ නෙමෙයි ඩිරෙක්ට්ලි හරි ඉන්ඩිරෙක්ට්ලි හරි. ඊට පස්සේ ආලෝකයක ගාවට වඩිනවා සායනස. වැඩලා එතන ඒක සෝට් අවුට් කරන්න උත්සාහ කරනවා. සෝට් අවුට් උත්සාහ නැහැ. කෙලිම නිවන් දක්කනවා. බුදුරජාන්සේ ගිය ගමන ජස්ටිෆයි කරලා ඉවරයි. මගට ගිහිල්ලා අඟුලි බලන්නේ ඕම් බං වැඩ කියලා වරෙන් අපේ ගෙදර කියලා එහෙම නෑ. හෙදකම තියලා වෙදකමෙන් හෙදකම ගිහිල්ලා බුදුරජාන්සේට කියනවා
බුදු ගුණයක තියෙනවා පුරුෂ ධම්ම සාරති සත්තා. පුරුෂ ධම්ම නැති පුරුෂය දමණය කළා රහත් කරලා යන්නේ. නැත්නම් බුදුහාමර ගේම කැතයි. එහෙම වෙනව නම් ෂුවර් ඔයා ඒකට ඕන දෙයක් කැපයි. මේ මනුස්සයා නිවනක් දක්කලා යනවා නම් හරි. මේ හදන්නේ ඇත්තටම නිවන් දක්කන්න හදනවද? එහෙම නැත්නම් ඒ අතරමැද මම කියන්නේ යම් විදිහකට බූස්ටිං කරන්න හදනවද කියලා. ඉතින් එහෙම තියෙනවා නම් ඒකට මම කියනවා මිෂනරි වැඩ කියලා. ඒක සතිපාසලට ගියොත් සතිපාසලේ අපි ආගම් පැත්තකට වැටෙනවා. එහෙම එකක් නෑ අපි ගාව. අපි දන්නවා කවුරු හරි ආවොත් අපි ඒ දෙයට ඒ දේ අපි කිරුවට කියේ නෑ. අපි කියලා දෙන්න හදනවා. අපි එතකොට හෙදකමට යනකම් ඒ මිෂන් එක ඉවර නෑ. වෙදකමේදී අපිට මොටිවේෂන් එකක් තියෙනවා. වෙදකම කියලා හෙදකමට ගියම ඔන්න ෆැසිලිටේටර් එකේ මොටිවේෂන් එක නැති වෙලා. ඒ මොකද යාට අර වෙදකමේ විතරයි කික් එක තියෙන, ත්‍රිල් එක තියෙන, ඩ්‍රැමැටික් තියෙන. එතන තමයි පරිසං වෙන්න ඕනේ. එතනින් තමයි ඇත්තටම කවුද මිෂන් එක තේරෙන්නේ හරියට. හරි දැන් දැන් සායනහන්ස අර හම්බන්තොට ඉන්න කාලේ අවුරුදු 13 ළමයින්ට මම ගන්නකොට ඒගොල්ලෝ පළවෙනි දවසේම කිව්වා මම මොකක්ද ඔයගලන්ට මේකට මට ෆීඩ්බැක් එකක් දෙන්න. ඒකට මට තව ඔයගලන්ට කිසිලම කියලා දෙන්න පුළුවන් කියලා. ඒ ළමයින්ට ඔක්කොම එක හරිය කිව්වා මම පුදුම වුණා ඇත්තටම. සායනහන්ස අපිට අවුරුදු 13යි වෙන්නේ. ඉස්කෝලෙන් දාපු බර සායනහන්ස මේක දරන්න බෑ කිව්වා. මේක දරන්න බෑ. ඊට පස්සේ ඒක වැඩි කරනවා ගෙදරට පස්සේ අමල තාත්තලා ඒ බලින් නිදහසුනේ මේ මොහොතේ විතරයි කියලා කිව්වා. ඉතින් අර ඒකත් එක්ක ඔබ පොඩ්ඩක් සම්බන්ධ කරලා දුන්නොත් ඒක එහෙම කියන තාකල් අපි මොටිවේට් වෙනවා. මොටිවේෂනල් තියර එකක් දාන්න උන් හරි දක්ෂයි යතින් ඒ කොල්ලෝ. කෝ ඊට පස්සේ කෝ මොකද උනේ ප්‍රොජෙක්ට් එකට? ඔච්චර ඒ උන්ට නිදහතනක් තියෙනවා මොකද සල්ලි දීලා හදපු අමුතර මනෝලෝකයකට ගියා නෙවෙයිනේ උන් කරන්නේ නැහැ. ඒක එහෙම නම් self sustain වෙන්න ඕනේ. self sustain නෑ ඒක sustain කරන්න හදනවා නම් එතකොට අපි තීරුම් අර ගන්න ඕනේ මේකේ මොකද්දෝ තියෙනවා driving force එකක්. ඒ driving force එකට energy එක එන්නේ කොහෙන්ද? මොකද්ද motivation එක කියලා මගේ සතිපාසලදී ආදර්ශනේ එච්චරයි තියෙන්නේ. මේක යනවා වැඩේ යනවා මම දන්නවා. යනකොට මේ තාම වෙදකම පැත්තේ යන්නේ ඩ්‍රැමැටික් පැත්තේ යන්නේ මේ අපිට ආතල් එකක් තියෙනකන් විතරද යන්නේ. නැත්නම් මේක self sustain වෙන්නේ පුද්ගලික අතේ දෙයක තියෙන්නේ ප්‍රොජෙක්ට් එකක දෙයක තියෙන්නේ ඔය රංජනේ මහදන way forward එකේ තියෙන්නේ. ඒ එකකවත් නෙමෙයි සතිය විසින්මයි කරන්නේ. කත්තා දෙකක් නැහැ. එහෙම නැතුව මේ සතියට ජැක් ගහන සයන්ස් එක ඕනෙත් නැහැ. විනාගම් වල තියෙන අඩුපාඩුවක් ඕනෙත් නැහැ. ඉස්කෝලෙන් දෙන ටෙන්ෂන් එක ඕනෙත් නැහැ. දෙමාපිය ඇති කරන ටෙන්ෂන් එක ඕනේ නැහැ. ඌව නිකන් පොඩි සපෝට්. ඌව බොහොම ඉක්මනට රෙක්ටිෆයි වෙනවා. ඒ තියෙදි මේක යන්න ඕනේ. ගිහිලා ආලෝක යක්ෂයා සෝවාන් වෙන්න ඕනේ. අඟුලිමාල රහත් වෙන්න ඕනේ. එතකන් බුදුරජාණන්සේ ගේ මත අරින්නේ නැහැ. ඔය නිකන් ටිටිලේෂන් එකක් දාලා කෙල්ලෙක් ඇහගස්සලා අර මේ රොඩක් දාගෙන ඉන්න එක විතරක් නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒකයි සතිපාසලේ ලෝකෙට දෙන්න පණිවිඩය. ඒ කියන්නේ නිවන් දක්කන්න යනවා කියන එක නෙවෙයි. අපි ඕවරෝල් වගේ කියනවා. මේ මනුස්සයාගේ වැරද්දවත් අපි වගේ කියනවා. වැරද්දට පෙළඹුණෙත් මම නොවි කියලා කියන්න බෑ. ඒක මම තමයි. එහෙම කියන හැම වෙලාවෙම අපි ආත්ම දෘෂ්ටිකට වැටෙනවා. නෑ මාතා යතා නියම් පුත්තන් ආයසාය ඒක පුත්ත මන්ටකේ ඒවම්පි සබ්බ භූතේසු. මේ මට පේන මනුස්සයා විතර නෙවෙයි වැරදි කරන්නේ සියලු සත්‍යයන් කෙරෙහි යනකම් අපි ගත්ත කඩුව අතට නැත්තම් ගත්ත කොඩිය අතට ගියා. ඉතින් ඇති දැන් භාගයක් විතර ගියා. නෑ නරකම නෑ ඉතින් මේ දැනගත්තට ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට ඉතින් මේකේ පුදුම විදිහට පිටිපස්සට යනවා. අපිට හදන්න හැදෙන්න තියෙන දේවල් සීමාවක් නෑ. අපි වැටලා ඉන්නේ හරි පාරේ. හැබැයි කැපෙනවා මේ වෙලාවේ. යකඩේ මැණික් ගල තියලා අර ඩ්‍රම් එකට තියලා අල්ලන වෙලාව. මොකේද මැණික් කපන මැෂින් එකේ හරියම සැරයි ඒක. ඉතින් කැපෙන වෙලාව රිදෙනවා. ඉතින් සමිද්දී ආම්ද්‍රන්ට ඉච්ඡාදී තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී මේ පින් අනුමෝදන් කිරීමේ කටයුත්ත මම චන්ද්‍රරත්න ස්වාමීන්ට ආරාධනා කරනවා.